අපි දැන් අපි මෙහෙම හිතනකොට අපිට හිතෙන්න ගන්නවා අපි දැන් කරන දේවල් දැන් අපි හිතමු කොහොමද දැන් අපි බුදුදහම අපි කියමු දැන් මම මෙච්චර කාලයක් ඉන්නවා යමක් මේ අපි සිංහල ජාතිය මෙන්න බුදුදහම ආරක්ෂා කරගන්න මම මේ දේ කරන්න ඕනේ කියලා. එහෙනම් නැත්නම් මගේ පවුලේ ආර්ථික සමෘද්ධිය වෙනුවෙන් මම මේ දේ කරන්න ඕනේ කියලා. එතකොට දැන් අපි එහෙම හිතනකොට අපිට ඇති වෙන්න පුළුවන් හැඟීමක් මේක කිසි තේරුමක් නැහැ මේක කරන එක. අපි බුදුදහම ආරක්ෂා කරන්න කියලා මේක කරන එක තේරුමක් නැහැ. එතකොට මේ සිංහල ජාතිය ආරක්ෂා කරන්න කියලා අපි මේක කරන එක තේරුමක් නැහැ. එතකොට අපි නිකන් ගැටීමක් හදාගන්න විතරයි මේකෙන් වෙන්නේ. අන්න ඒක අතර බැලන්ස් එකක් එහෙම හිතපු එක වැරදිද මම? ඒ කියන්නේ මෙච්චර කම මම හිතුවා නම් හිතපු එක වැරදි නැත්නම් ඒක කොහොමද මේ බැලන්ස් එක කියන්නේ? මම හිතනවා දැන් මම හිතනවා වහන්සේ කියපු දේ යම් පොඩක් මට තේරුණා වෙන්න පුළුවන්. මට හිතෙනවා අපි හිතන්න ඕනේ මේ එහෙම හිතන අපේ යුතුයකම් කියලා කොටසක් තියෙනවා. අපි එතන එන්න ඕනේ. ඒ කියන්නේ මට මේ දේ අහන්න ලැබුණේ යම් කෙනෙක් මං උනෙන් කරපු යුතුයකමක්. හින්දා වෙන්නේ නැති. ඒ වගේම මගෙනුත් තව යුතුයකම් වෙන්න ඕනේ. මගේ සමහර පවුල වෙන්න පුළුවන්, ගම, රට, ජාති අපි කියන ඒ සංකල්ප වෙන්න පුළුවන්. එතකොට අපි ඔය ඇලීමක් ගැටීමක් නැති චින්තනය සහ ඔය අපි මේ කරන්න ඕන දේවල් අතර කොයි බැලන්ස් එක කොහොමද හදාගන්නද හම්බුනේ? ඒ කියන්නේ මම අහුවේ දැන් අපි මෙහෙම අපි සියලු දේ කරන්නේ ඇලීම නිසා. මම ජාතියට ආදරය නිසා මම මේක කරනවා. මම බුද්ධාමල ආදරය කියලා හිතන නිසා මේක කරනවා. මේ කරුණෙල විනාශ කරයි කියලා හිතන ඒ ගැටීම නිසා ඇති වෙන නිසා මම මේ දේ කරනවා. එතකොට එහෙම හිතන්නේ නැතිව අවස්ථාවක තවදුරටත් අපි අර හොඳයි කියලා හිතපු දේවල් කොහොමද කරගෙන යන්න අවශ්‍ය ජවය, මේ මොමන්ටම් එක ගන්න කොහොමද? නැත්නම් ඒක කරන්න ඕනේ නැද්ද? මම දැන් අවසර මම ආපු ගැටුණා වෙන්නේ නැති මම. වැටුණා. අපි සංකීර්ණයි නේද? ගොඩක් ඔබ ලොකු විස්තරණය කළා ඒක. එහෙමයි. ඒක පැතිවලින් ගහුවද මම කල්පනා කරන කොතනද පටන් ගන්න කියලා. මොකද? මම කොසල සෝනාත් සයිදෙන්. කොසල මම අහලා ඔයගොල්ලෝ මොකද කියලාද මම? මට කාංචන්දේම කියලා පාසල්. කොහෙද? මම අපේ තෙල්දිනේ විශේෂඥ ශාස්ත්‍රය. බෞද්ධ ආගම මම දැන් ටික දවස් නෑ බංසේ කතා පිටි අපේ බුදු දහමේ පුනර්ජීවනයේ වෙනුවෙන් සලකාරයක් කරගෙන යනවා. කොසල මේ හරිම සුන්දර කෙනෙක් ඔබ. බොහොම සුන්දර කෙනෙක්. කොසලමනේ නේද? කොසල කියන්නේ කොසල රජු කියන්නේ ඒ මෝඩ කෙනෙක්. කෞශල්‍ය, කුසලතාවය, හැකියාව තියෙන කෙනෙක්. හොඳයි, බොහොම හොඳයි ප්‍රශ්නේ. බොහොම හොඳයි. අපි වැටියෝ දැන් සමහර මම මේ කතා කරන විදිය කවන්න නැද්ද? ඒක කියන්නේ මට කියවෙනවා ඒක. හරි. ඔබ නිකන් හිතන්නේ මම මේ විශේෂඥ සාඩු වෛද්‍යවරුන්ට මේ හාමුදුරු පැටියෝ කියන මොකද නෑ. ඒක මම දන්නේ ඒක ගන්න එපා වැඩිය. මට යන විදියක් ඒක. අපි මේ එකින් එක පොඩ්ඩක් ගමු. දැන් කිකිලේකට බිත්තරයක් කියලා පේන දෙයක් තියෙනවා රකින්න. හරිද? දැන් මේ බුද්ධ ශාසනය කියලා කොහොසල මොකද්ද ඔබට තියෙන්නේ රකින්න දැන්? ඔබ ඒක හරියටම අපි දැනගන්න එපා. දැන් යමක් රකින්න නම් අපි හරියටම දැනගන්න ඕන බුද්ධ ශාසනය කියන දේ නේද? මම තේරුණාද ඔබතුමාට? මාත් එක්ක ඉන්නවනේ එතන. එතකොට දැන් ඔබතුමා අර්ථ දක්වන විදිහට බුද්ධ ශාසනය ඔබ දකින්නේ මොන ප්‍රමාණයකින්ද? දැන් රකින්නවා නම් අපි ඒකට ආරක්ෂිත වැටක් දාගන්න එපා. එතකොට දැන් මොන ප්‍රමාණයෙන්ද ඔබ බුද්ධ ශාසනය පනවන්නේ? එහෙම නැත්නම් කොපමණකින්ද ඔබ බුද්ධ ශාසනය පනවන්නේ? කුමක් මතද ඔබ බුද්ධ ශාසනය පනවන්නේ? නැත්නම් ඔබ බුද්ධ ශාසනය කියලා කියන්නේ මොකකටද? අර මම දකින්න හැටියට බුද්ධ ශාසනය කියලා කියන්නේ බුදු රජාණන් වහන්සේගේ ධර්මය පැවැත්ම නිසා තියෙන යම් කිසි වියෝගයක්. ඒකේ පුද්ගලයෝ ඉන්නවා භෞතික වස්තු තියෙනවා. පන්සල් තියෙනවා, විහෙර විහාර, චෛත්‍ය, ඉඩම් කඩම්
ඒ වගේ භෞතික දේවල් තියෙනවා. ඊට අමතරව වහන්සලා වගේ අපි දැන් මහා සංඝරත්නයක් ඉන්නවා මේ ඒ බුද්ධ වචනේ ඉදිරියට අරගෙන යනවා. එතකොට මා දකින්න ශාසනය කියලා ඒක එතකොට දැන් අපි දැන් ඔබ දැන් ලොකු නිර්වචනයක් නේ ගියේ. එතකොට මම අහන්නේ දැන් ප්‍රමාණය කොපමණක්ද දැන් අපි රකින්න? දැන් මොකද්ද ඔබේ ඇප්ලිකේෂන් එක රකින්නවා කියලා ඔබ මොකද කරන්නේ? එතකොට අපි හම්බුනේ මේ ඔබ දැන් බුද්ධ ශාසනය පනවන්නේ පන්සල් වල නම් පන්සල් කොච්චරද ඔබ රකින්නේ? මොකෙන්ද රකින්නේ? කොහොමද රකින්නේ? ඔබ බුද්ධ ශාසනය තුල පනවන එක ව්‍යුහයක් නම් සංඝ සංස්ථාව සංඝයා කොච්චරක්ද ඔබ දන්නේ? කොච්චරක්ද ඔබ රකින්නේ? කොහොමද රකින්නේ? දැන් තවත් කියවනේ ඉඩ කඩම් තියෙනවා කියලා. ඒතර කොච්චරක්ද තියෙන ඉඩ කඩම්? කොහොමද රකින්නේ? එන්න මොකක්ද ඇප්ලිකේෂන් එක? දැන් ඒ සියල්ල රකිද්දි මය පුතාට ඇති වෙන්නේ මොකද්ද? ඒක වෙහෙසක්ද? විතර්ක ගොඩක්ද? නැත්නම් මේකේ අගක් මුලක් හොයාගන්න බැයිද? ඒක අපසරිය හොයාගන්න බැයිද? ඇප්ලිකේෂන් එක හොයාගන්න බැයිද? ඔබට මොකද දැනෙන්නේ දැන් මේක? ඒක මම කිව්වා අපි යමක් කරද්දී අපිට හරියට මේකේ මැප් එක තියෙන්න ඕනේ. නේද? ඒ කියන්නේ අපිට ඉඩමක් තියෙනවා. ඉඩම රකින්න අපිට පුළුවන්. ඒකේ හරියටම plan එක ගත්තම අපි දන්නවා. ඒක වටේ මේක ගහන්න නේ. ඔව් දැන් කොසල් ඔව් මොකද වෙහසක් වෙන්නේ කොසල් ඔබ හරියටම අයිඩෙන්ටිෆයි කරගත්තේ නැති නිසා. ඒක මං කිව්ව ගොඩක් දේවල් තියෙනවනේ. මොකද්ද රකින්නේ? කොපමණකින්ද රකින්නේ? කොහොමද රකින්නේ? මොකද්ද ඇප්ලිකේෂන් එක? ඉතින් ඒ සියල්ල දන්නේ නැතුව ඒ එක ප්‍රශ්නයකටවත් මට උත්තරයක් ඔබ ගාව නැත්තම් ඔබ නිකන් හිතාගෙන ඉන්නවා රකින්නවා කියලා. තේරෙනවද මම කියන්නේ? එක්ක ඔබ යම් දැන් මෙයා කිව්වනේ කවුද අපේ බස්නායක මල්ලි කිව්වනේ ඔබ බුද්ධ ශාසනයෙන් ලොකු සේවයක් කරන කෙනෙක් කියලා. එතකොට ඔබ දන්න පන්සල් කීපයක් වෙන්න පුළුවන්, දන්න සංඝයා පිරිසක් වෙන්න පුළුවන්, දන්න ඉඩකඩම් ටිකක් වෙන්න පුළුවන්. එතකොට ඔබ ශාසනය පනවන්නේ ඒක මතද එතකොට? චෛත්‍ය වෙන්න පුළුවන්. එතකොට ඒව රිපෙයාර් කරන එක වෙන්න පුළුවන්. ඒක මතද පනවන්නේ. දැන් මොකද්ද එතකොට? be specific. මම තරහින් වෙන්නේ නැහැ අපේ හැමෝම ඒක මම හිතාගෙන ඉන්නවා වෙන්න පුළුවන් මේ අක්කින් විශේෂයෙන්ම මම රකින්න හදන එක බැලුවොත් මේ ලංකාවේ තේරවාදී බුද්ධ ධර්මයේ ලැබෙන සංඝ පරම්පරාව සංඝයා වහන්සේ ඊටදාල පන්සල් පද්ධතියක් තියෙනවා දේපොළ පද්ධතියක් තියෙනවා ඒක රැකගෙන විහාරයක් සමාජ විහාරයක් තියෙනවා ඒක වෙන්න පුළුවන් මම හිතන්නේ. ඔව් එතකොට මම පුතා මේ බොහොම සුන්දර චේතනාවක් කොසල. එන හරිම සුන්දර චේතනාවක්. ඒක හරිම ශ්‍රේෂ්ඨයි. නමුත් අර මේ ඔබ අහලා තියෙනවද මේ බුදුහාමුදුරුවෝ විෂ්ණු දෙවියන්ට මේ බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න බාර දුන්නා කියලා ගොඩක් හාමුදුරුවෝ කියනව නේද? නේද? ඒ විෂ්ණු දෙවියොත් ඉන්නේ ඔබ වගේම අන්ධ මන්ද වෙලා. ඒ දැන් කෝකද හත් දෙන්නේ බුද්ධ ශාසනය කියන්නේ? හාමුදුරුවෝද? එහෙම නැත්නම් විහෙර විහාර ටිකද? ඈ නැත්නම් උන්වහන්සේලාගේ ඉඩකඩම් ටිකද? චෛත්‍යද? මේ මොකද්ද දැන් මේ බුද්ධ ශාසනය කියන්නේ කියලා? විෂ්ණු දෙවියෝ තන්ද මන්දේලා ඉන්නේ කොසල. දෙවියෝ එහෙමනම් ඔබ ගැන මොන කතාවද? එහෙම. එහෙනම් මයිබුතර තේරෙනවද ඇප්ලිකේෂන් එකේ අවුලක් තියෙනවා මෙතන කියලා. දැන් ඔබට තේරෙනවා මම හිතාගෙන ඉන්න විදිහ ඒක. එහෙනම් ඒක ඔබ හිතාගෙන ඉන්න විදියක් කොසල. තේරෙනවද? හැබැයි ඒක ඔබ නිර්වචනය කරන ක්‍රමය. ඔබ හිතාගෙන ඉන්න විදිය. ඒක ඔබට හිතෙන විදිය. ඔබ එතනටම යාපු වෙන්නේ. හිතෙන විදිය ඔබට. එහෙනම් හැබැයි ඒක කරන්න ගිහලා මම පුතා වෙහෙසටපත් වෙනවා. ඒ වෙහෙස සමහරට ආතති ගතියක් වෙන්න පුළුවන්. අසහනයක් වෙන්න පුළුවන්, පීඩාවක් වෙන්න පුළුවන්, අනවශ්‍ය පීඩනයක් වෙන්න පුළුවන්. තේරෙනවද? බරක් වෙන්න පුළුවන්. නේ? නොරුස්සන ස්වරූපයක් වෙන්න පුළුවන්. නේද? ඒ නිසා කොසල මං
බුද්ධ ශාසනය කියන්නේ මොකක්ද කියලා චුට්ටක් කිව්වොත් කමක් නැද්ද? ඒකට ඔබට ලීසි එක රකින්න. මොකද ඔබට මැප් එකක් නැහැනේ, ප්ලෑන් එකක් නැහැනේ. ඒක ඩෙෆිනිෂන් එකක් නැහැ. නේද? මේ එහෙනම් මම ඔබේ කාලේ ගත්තට කමක් නැද්ද? ආ. ආ. ඔබට දැන් මේ බුද්ධ ශාසනය රකින්නම ගිහිල්ලා යම් පොඩි හරි අපි කේස් ස්ටඩි එකක් එහෙම නැත්නම් සෙනාරියෝ එකක් ගමුද පොඩි හරි අසහනයක් හරි ආතතියක් හරි පොඩි කලකිරීමක් හරි ගැටීමක් හරි චුටි දැනක් ආපු තැන මොකද නොය නැවිත් තියෙන්න බෑ. එහෙම පොඩි සෙනාරියෝ එකක් චුට්ටක් ගමු. ඔකේ. අපි හම්බුනේ හිතුම් දැන් අපි දලදා මාලිගාවට බෝම්බයක් ගහපු වෙලාවේ මම අපි ඔක්කොම සැලෙන්නේ නැති ඒ වගේ මාත් සැලුණා. ඒ වගේ උදාහරණයක් ගත්තොත් නෑ නෑ ඔබට වෙච්ච දෙයක්. ඔබ එතකොට පොඩි වෙන්නේ නැති මං හිතන්නේ. දල්දා මාලිගාවට බෝම්බ ගන්න. අවුරුදු නෑ පොඩි නෑ අපේ. හා. ඒ කාලේ සාමාන්‍ය වයසක්. ඔබ ඒතර ડોක්ටර් කෙනෙක්ද? එහෙමයි. ආ ඒතරත් ඔබට ඔය ජාතිකත්වයේ එහෙම නැත්නම් ආගමිකත්වයේ තිබුණාද ඇඟේ? සාදු සාදු ඒක කොහොමද? ඔබ කවුද? අනේ මට කියන්න ඉතින් කවුද කියලා සතුටුයි මම මුණ පෙන්නන්නකෝ. මේ අපි හම්බුනේ අපි හදිච්ච පරිසරයේ ගම් පළාත් වල හිටින්නේ අපි ඒ ආගම් ධර්මෙත් එක්ක පොඩි ගන්නදලා හදිච්ච මිනිස්සු අපි හම්බුනේ. එහෙමයි කෝසල. එතකොට දැන් ඒ වෙලාවේදී ඔබට මොකක්ද ආපු හැඟීම? අපි අනිත් කට්ටිය අතහරලා දාමු. ඔබයි මමයි කතා කරමු. ඔබට මොකක්ද ඒක යම් ෂොක් එකක්. හා? ඒ වෙලාවේ මොකක්ද ආපු ආවේගය? කවුද ගැහුවේ? කවුද ගැහුවේ මල්ලි? LTT එකේ. ආ. එතකොට මොකක්ද ඔබට ආපු මනෝභාවය? හරියටම මෙහෙමයි කියලා ස්ථාවරව කියන අමාරු කාලෙත් එක්ක දල වශයෙන් මතක් කරොත් මේ වගේ දේවල් වෙන එක වළක්වන්න ඕනේ. රයිට්. කරපු අයට යම් දැනුමක් ලැබෙන්න ඕනේ. ස්ථාවරය වෙන්න පුළුවන්. හරි මල්ලි හරි. හරිම සුන්දර හරිම අහිංසක සිතුවිල්ලක් ඒක. හරිද? තමන්ගේ එකමත් එක්ක. මගේ බුදුහාමුදුරුවෝ මගේ දලදා මාලිගාව නේද? ඒක හරි. ඒක කමක් නැහැ. එතකොට දැන් දලදා මාලිගාවට ඒ බෝම්බ ගැහිම නිසා මොකද උනේ? මොකක්ද උනේ ඇත්තටම? ඒ බෝම්බේ නිසා මොකද උනේ? යම් භෞතික විනාශයක් සිද්ධ වුණා. අහහ. එතකොට ඒක මොකද්ද කරේ? ඒකට ඒක හැදුවද අලුත් එළිය කරාද? alright. එහෙනම් ඒක කරන්න පුළුවන් දෙයක්, ෆික්ස් කරන්න පුළුවන් දෙයක්, රිපෙයාර් කරන්න පුළුවන් දෙයක් නේද? අවුද ඔබට ඒ වෙලාවේ ගැටීම තාම තියෙනවා වගේ චුට්ට. ඒක සෑහෙන කාලයක් තිබුණා දැන් නම් ඉන්නේ. ඔනවද ආයෙ ගැහුවොත්? ආයෙ ගැහුවොත් අර තරම් ගැටීමක් නැති වෙයි. ඇයි අර තරම් නැත්තේ? හුරු වෙච්ච නිසාද ඒකට? සමහර විට අපි හිතන විදිහට නැස් වෙන්න පුළුවන් අපේ හම්බුනේ. දැන් මොකද ඔබට දැනෙන්නේ? දැන් ගැහුවොත් හිතේද මේ ගහපු කට්ටිය හොයාගෙන දඩුවම් දෙන්න ඕනේ මොකක් හරි කරන්න ඕනේ කියලා? දැනුත් අපේ හම්බුනේ ඒ දවස්වල ඇතිවෙච්ච තරහක් ඇති වෙන්නේ නැති වෙයි. දැන් මොකද ඇති වෙන්නේ? නමුත් මේක යම් කිසි අපි කියමුකෝ තවත් විනාශයක් වළක්වන්න. දැන් වෙච්ච දේ වුණානේ අපි කියමු තාපරක් ගැහුවයි කියලා. ඔව්. එතකොට තවදුරටත් මේ වගේ දෙයක් වෙන එක වළක්වන්න. එන්න තවදුරටත් මනුෂ්‍ය ඝාතනයක් වෙන එක වළක්වන්න. හරි. යුතුයකමක් ඉෂ්ට වෙන්න වෙයි කියලා. මොනවා ගීතකමක්ද මල්ලි? අපි කියමු ආරක්ෂාව කරන්න වෙයි. නැත්නම් යම් කිසි ආරක්ෂාව කරන්න කාටද පීඩාවක්ද වෙන්නේ? ආරක්ෂාව තර කරන්න සිකියුරිටි සිස්ටම්ස් වැඩි වෙන්න කවුද දලදා මාලිගාවට යන්නේ? අපි නේ. ඒතර කාටද පීඩාව වැඩි වෙන්නේ? එතකොට දැන් භාගතුන් වහන්සේ වන්දනා කරගන්නට යම් කිසි කෙනෙක් යනවා නම් ඒ කියන්නේ මේ භාගතුන් වහන්සේගේ තියෙන වටිනාම ධාතුන් වහන්සේ නේ. කියන්නේ මේ දසදහසක් ලෝක ධාතු කම්පා කරපු ශ්‍රී සද්ධර්මයේ ස්පර්ශ කරපු එකම ධාතුව බුදු තථාගත ශරීරයේ දලදා. ඊළඟේ දලදාව වන්දනා කරන්න යන මිනිස්සු මොනසා සද්දාවෙන්ද යන්නේ? එහෙමනේ. ඒතර මල්ලි ඒගොල්ලන් අනවශ්‍ය විදියට පීඩාවට ලක් වෙන්න ගත්තොත් සිකියුරිටි සිස්ටම්ස් නිසා. ඒගොල්ලන්ගේ හිතට මොකද වෙන්නේ අර සද්දා සිතට කොසල? හැබැයි අරක රිපෙයාර් කරන්න පුළුවන් නේ.
අර සද්දාට මොකද වෙන්නේ? ඒකට පැයක් ගන්න පුළුවන්ද? ඒ වෙලාවේ ඒ සද්දා බිඳුණා නේද? එතකොට මල්ලි මේ පීඩාව නිසා හිත ඇබියුස් වුණා. විකෘති වුණා. ඒක රිපෙයාර් කරන්න බෑ. මොකද ඒක ගිහිල්ලා ඉවරයි. නේද? ඒ අපරාධයට කම්පන්සේට් කරන්නේ කොහොමද? කවුද? 탁සීරු කවුද කරන්නේ? ඒ අපරාධය. ඒ ජීවිත කාලෙම සමහරට එකම අවස්ථාවක් වෙන්න පුළුවන්. ওই දලදා මාලිගාවට යන්න ලැබිච්ච එකම අවස්ථාවක්. ඒක මිනිස්සෙකුට. ඒ මිනිස්සුන්ට ඒ වෙලාවේ දලදා මාලිගාවට යෑම නිසාම යන්න වෙච්ච නිසාම ඇතිවෙච්ච පීඩාව නිසා අර තිබිච්ච ශ්‍රද්ධාව එහෙට මෙහෙට වෙලා සමහරට ඒ මිනිස්සයා ඒ වෙලාවෙම මැරුණොත් ගැටිලා පල්ලෙහාට යන්නේ. එහෙම නැත්නම් මේ මිනිස්සයාට ශ්‍රද්ධාවත් එක්කම උඩට යන්න හිටපු කෙනෙක්. හැබැයි පල්ලෙහාට යනවා. ගැටිච්ච නිසා. එහෙනම් අපි මේ රකින්න හදන්නේ මොකද්ද මල්ලේ? දැන් ඔබ රකින්න බැරි දෙයක් කියලා කෝසලට චුට්ටක්වත් තේරෙන්නේ නැද්ද? මොකද අතීතයේ තිබිච්ච දලදා මාලිගාවල් කොච්චර තිබුණාද අතීතේ මල්ලේ? කොච්චර තිබුණාද? කොයි යුගයේද දලදාව ලංකාවට එන්නේ? ඒ මාලිගාවල වලට මොකද උනේ? මොකද උනේ? කැඩලා බිඳලා ගියා. ඇයි? ඇයි මල්ලිව කැඩලා බිඳලා ගියේ? සියලු දේ විනාශ වෙන්නේ අපේ. ආහා. එහෙනම් සියලු දේම විනාශ වෙන දේවල් නම් හරිද? ඒ සියලු දේම විනාශයට යද්දී අපි හිතනවා නම් නෑ ඒක මම රකින්න ඕනේ කියලා. ඒ ගැනවට මොකද හිතෙන්නේ ඒක? වෙහෙසකාරී දෙයක් නේ. එහෙනම් ස්වභාවයෙන්ම නැසී වෙනසී යන දෙයක් නැසී වෙනසී නොවා තියා ගන්නවා කියන එක හරි වෙහෙස. හරි අමාරු දෙයක්. ඇත්තටම කිව්වොත් බැරි දෙයක්. නේද? දැන් දොස්තර මහත්තුරු මොකද කරන්නේ? නැසී වෙනසී යන ශරීරේ චුට්ටක් කෙඩින් කරලා දෙනවා. නැසී වෙනසී යනකම් නේ. නේද? එතකොට ඕගොල්ලන්ගේ ඇස් ඉස්සරහා පිටම ඕගොල්ලන්ගේ වෝඩ් එකේම ඩෙත් එකක් වුණොත් ඒක වාගේ පරිශ්‍රමයේ අඩුවක්ද? වාගේ හැකියාවේ අඩුවක්ද? එෆිෂියන්සි වල අඩුවක්ද? මොකේ අඩුවක්ද? මොකක්ද මේ? ඇයි මේ මොනේ? ලෝකේ හොඳම වෛද්‍යවරයා හම්බෙලා, හොඳම ට්‍රීට්මන්ට්ස් හම්බෙලා, ලෝකේ හොඳම ස්පිරිතාලේ හම්බෙලා පේෂන්ට්ස්ලා මැරෙන්නේ නැද්ද? දලදා මාලිගාව කිසිම කෙනෙක්ගේ හොර හතුරෙක්ගේ කිසිම උපද්‍රවයකට ලතු නොවි කිසිම විදි ආරක්ෂක සංවිධානයක් විධිවිධාන නැතුව සුළුසුළුකට විනාශ වෙන්න බෑද? විනාශ වෙන්න බෑද? ගින්නට විනාශ වෙන්න බෑද උඩමාලේ? දැවෙන් අදලා තියෙන. පුළුවන්. බැරි වෙලා මල්ලි සුළුසුළුකක් ඇවිල්ලා ඕක විනාශ වුණොත් කොසල? ඔය මොකද්ද දරන එදාට දරන security system එක මොකද්ද ඔය ඉම්ප්ලිමන්ට් කරන්න හදන්නේ? මොකද්ද? එදාට ඔය කවුරු ගැන ගැටෙන්නද? දැන් මෙදාවා හිතුවා ත්‍රස්තවාදීන් LTT කාර්යය නිසා මේක විනාශ වුණා කියන්නේ. හුලකින් විනාශ වුණාම කාටද සාප කරන්නේ? මොකද කරන්නේ? අපි මේ හිතන විදිහ හරි පටුයි කියලා මලිට තේරෙනවද දැන්? ඒ කියන්නේ ඒක වගේ දෝෂයක් නෙමෙයි. ඒක මේ හිතේ ස්වභාවය. අපිට හිතෙන දේනේ කෝසල අපි පිළිගන්නේ. අපිට හිතෙන දේ මල්ලේ අපි පිළිගන්නේ. ප්‍රඥාවේ වැටෙන දේ නෙමෙයි. නමුත් මම මේ ඔබට ආරාධනා කරන චුට්ටු මොකද මේ? ප්‍රඥාවට. ඔයාගේ S2 අරින්න කියලා. right? එනවා හුලඟත් එක්ක හැප්පෙයිද? හුලඟට සාප කරයිද? මොකද්ද ඔබ ඉම්ප්ලිමන්ට් කරන security systems හුලඟත් එක්ක? මොකද්ද ඔයා ගන්න ඩීල් එක? හුලඟත් එක්ක. එනමලි ඔබට තේරෙනවද? තථාගතයන් වහන්සේ මේ බුද්ධ ශාසනය නැසී වෙනසී යන සතර මහා ධාතු මත පැනෙන්නේ නැහැ කියලා.
මොකද හිතන්නේ? නැත්නම් හිතනවද මාත් එක්ක තවත් ඔයා ඒ කියන කතා කරනවද නැත්නම් ඔයාලට දැන් දැනෙනවද ඒක එහෙම නෙමෙයි කියලා? මොකද නැසී වෙනසී යන දෙයක් මත බුද්ධ ශාසනය පනවන්නේ නැහැ භාගතුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ ඒක කරන්නේ නැහැ. හැබැයි අපි හැමෝම එහෙම වෙන්න පුළුවන්. අපි හැමෝම. ස්වාමීන් වහන්සේලා කියන්නේ මොකද? නැසී වෙනසී යන ස්වභාවයටයි පිරිසක්. ඒ කාලේ රහතන් වහන්සේලා එහෙම ගියා. හරිද? ඉඩකඩම් කියන්නේ නැසී වෙනසී යන දේවල්. චෛත්‍ය ආරාම පන්සල් නැසී වෙනසී යන දේවල්. මල්ලි කියවිච්ච නැති ලිස්ට් එකේ නැති දෙයක් තියෙනවා. පුස්තක, ධර්ම පුස්තක. පොත් නැසී වෙනසී යන දේවල්. ශනිකෙන් අතුරු දාගෙන ඉන්න පුළුවන්. දැන් අපි ආරක්ෂා ගන්න දන්නේ ඕවා. ඒතර වාට හැම වෙලාවෙම තියෙන්නේ මොකද්ද? ආරක්ෂාව ඕන වෙන්නේ නැයි මල්ලි. යම් කිසි තැනකට අපිට ආරක්ෂාව ඕන වෙන්නේ නැයි. fear, beer, බය. බය ඇති වෙන්නේ කොහෙද? කොහෙද කෝසල බය ඇති වෙන්නේ? එහෙනම් බිය මත තමයි ආරක්ෂාව කියලා දෙයක් අවශ්‍ය වෙන්නේ නේද? එහෙනම් ආරක්ෂාව පැනවෙන්නේ බය මත නම් හොඳද? මගේ බුදුරජාණන් වහන්සේ ඔබට ආරාධනා කරයිද? කෝසල මගේ පුතේ. ඔබ බය වෙන්න බුදු ශාසනය වෙනුවෙන් කියන බුදු ශාසනයේ චිරජීවනයේ වෙනුවෙන් බුදු ශාසනයේ යහපැවැත්ම වෙනුවෙන් කෝසල මගේ පුතේ බිය කියන කෙලෙසේ ඔබ තුල තැම්පත් කරගන්න ඒක ආරක්ෂා කරගන්න ඒක ආරක්ෂා වෙන මට්ටමට ඔබට ආරක්ෂක විධිවිධාන යොදන්න පුළුවන් වෙයි මේ බුදු ශාසනයේ යහපැවැත්ම වෙනුවෙන් කියලා මගේ බුදුරජාණන් වහන්සේ ඔබට කියයිද? කියයිද? නෑ නේද? දැන් ඔබට හිතන්න ගත්තා වුණා දැන්. ඔබලත් හිතන්න මේ කියන දේ වෙහෙසයිද? නෑ මේ හොඳ බුද්ධිමත් සංවාදය. හොඳයි. මේ හිතන්න. එහෙනම් අපි බුද්ධ ශාසනය ආරක්ෂා කරනවා කියන චේතනාව තුලම හැංගිච්ච කතාව මොකද්ද? බය. බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙන්නේ මල්ලි. බය කියන්නේ මොකද්ද? සැපද දුකද? දුක. එහෙනම් බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙන්නේ තථාගතයන් වහන්සේගේ නාමයෙන් ඔබ දුක පිළිගන්න කියලා කියන්නද? එහෙම නැත්නම් මාය පුතේ ඔබ දුකෙන් නිදහස් වෙන්න කියලා කියන්නද? නේද? නිදහස් වෙන්න කියලා කියන පණිවිඩය නේද? එහෙනම් දැන් මාය පුතාට පේනවද කෝසල මල්ලි? ඔයාලට පේනවද බැටියෝ? බුද්ධ ශාසනය කියන දේ හරිද? පණවන්න පුළුවන් වෙන්නේ මොන ප්‍රමාණය මොකක් මතද කියලා ඔයාලට පේනවද දැන්? මොකක්ද? නිදහස් වීම මත. මොකෙන්ද? දුකෙන්. හරිලීසි දැන්. දැන් ඔයාගේ ප්‍රමාණය ඔයා පොඩි කරගත්තානේ දැන්. කේන්ද්‍ර කරගත්තා. එක නාභියකට මොකක්ද? එක ලක්ෂයකට. එක පොයින්ට් එකකට ගෙනා මොකද්ද? බුද්ධ ශාසනය එහෙනම් කොතනද තියෙන්න ඕනේ? දුකෙන් නිදහස් වීම තුල මිසක් දුක වැඩි වීම තුල නෙමෙයි. දුක් විඳීම තුල නෙමෙයි. එහෙනම් ශාසනයේ නාමයෙන් හරි කෝසල මල්ලි ඔයාට වැඩෙන්නේ දුකක් නම් බයක් නම් ඔබ බුද්ධ ශාසනය කොතනවත් නැහැ. එහෙනම් බුද්ධ ශාසනය රකින්න ඕනේ කියලා පෙරමුණ අරගෙන කොඩිය උස්සගෙන යන පිරිස ඉන්නේ බය තුල නම් බය වැඩි වෙන්න තමයි ආරක්ෂක විධිවිධාන තර කරන්නේ. හරිද? ඒ කොඩියේ උස්සගෙන යන ලීඩර් ඒ කොඩිය දරාගෙන ඉන්නේ දුක කියන කොඩිය නම් බය කියන කොඩිය නම් ඒ කොඩිය සේවන ලබන යම් තාක් පිරිසක් ඇත්නම් ඒ කිසිම කෙනෙක් බුද්ධ ශාසනයට අයිති වෙන පිරිසක් නෙමෙයි. එහෙනම් බුද්ධ ශාසනය මේ ලෝකෙන් අතුරුදහන් කරන්නේ කවුද කියලා කෝසල බුදුරජාණන් වහන්සේම දේශනා කළා තියෙනවා. මලට මතකද? මේ බුද්ධ ශාසනයට බාහිර කිසිම දෙයකින් තර්ජනයක් එන්නේ නැහැ කියනවා. කිසිම ආගමකින් කිසිම විද්‍යා දෘෂ්ටික කෙනෙක්ගෙන් අන්නේ ලබ්ධිකකින් මේ බුද්ධ ශාසනයට කිසිම අනතුරක් වෙන්නේ නැහැ කියලා. කවුද මේ කියන්නේ? අතීතය දන්න අතීතය දකින. අනාගතය දන්න අනාගතය දකින. ලෝකේ සියල්ල ඒ හැටියෙන්ම දකින අනාවරණ ඥාන වලින් යුක්ත
තථාගත බල 10කින් යුක්ත විශාරද ඥාන 4කින් යුක්ත මගේ ලෝතුරා සම්මා සම්බුදුරයන් වහන්සේ දේශනා කරන මේ ලෝකේ කාටවත් බෑ මේ බුද්ධ ශාසනයෙන් අතුරුදහන් කරන්නේ ආනන්ද භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණ පිරිසකින් කොහොමද ඒක අතුරුදහන් කරන්නේ භික්ෂුව කියන වේශයෙන් ලේබලේ ගහගෙන මම ලෝකේ සමාදන් කරවන්නේ බය නම් දුක නම් ද්වේෂය නම් මම බුද්ධ ශාසනය අතුරුදහන් කරන ඒ භාග්‍යතුන් වහන්සේ දැකපු භික්ෂුව මමයි. ඇයි මම පුතේ මේ ලෝකේ අප්‍රමාණ ප්‍රේත ලෝකවල වලින් කෝසල තිරිසන් ලෝකවල නිරයවල නිදහස් වෙලා අසුර ලෝකවල නිදහස් වෙලා මේ නියපොත්තර ගන්න පස්තරන් ඉතාමත්ම ටික දෙනයි පැටියෝ මනුස්ස ලෝකෙ උපදින්නේ. මේ සුගතිය උපදින්නේ. ඒ අතරිනොත් ඔබ ලස්සන වචනයක් කියව තේරවාදී කියලා. ඒක භාග්‍යතුන් වහන්සේ පනවපු දෙයක් නෙමෙයි. නමුත් එතන මම කැමති මේ වචනෙට. මොකද ස්ථිර වෙන්නේ. ඒ කියන්නේ මහරහතන් වහන්සේලා නේද පළවෙනි ධර්ම සංගායන අරගෙන ආපු ධර්මයේ නොනැසී පවතින ලංකාවේ කියලා ඔබ හිතුවනම් ඔබට ඒක දැනුණා නම් ඒක ඇත්තක්. එයි මල්ලි භාගතුන් වහන්සේගේ ද්‍රෝණයක් සරපදාතුන් වහන්සේලා තියෙන්නේ ලංකාවේ. යම් දෙවියෙක් යම් බ්‍රහ්මයෙක් මහා සෑය කියලා වන්දනා කරනවා නම් යම් චෛත්‍යයක් ඒ චෛත්‍ය තියෙන ලංකාවේ. උන්වහන්සේගේ දළදා වහන්සේලා වැඩ ඉන්නේ ලංකාවේ. 69ක් පළවෙනි 69 රහත් වුණාට පස්සේ උන්වහන්සේලා එක එක මිෂන්ස් වලට ධර්ම දූත සේවයේ සඳහා පිටට කරපු භාග්‍යතුන් වහන්සේ තනියම බාරගත්ත මිෂන් එක ලංකාවට එන්න. උන්වහන්සේ මහියංගනට වැඩි. ගිය පොයේ දවසේ. උන්වහන්සේ තනියෙන් වෙන කිසිම රහතන් වහන්සේ කෙනෙක් නෙමෙයි ලංකාවට ධර්මය ගෙනාවේ. මගේ බුදුරජාණන් වහන්සේ. He himself මේ ලංකාවට ධර්මය ගෙනාවේ. ඇයි උන්වහන්සේගේ වැඩිම ධාතුන් වහන්සේලා තැන්පත් වෙච්ච චෛත්‍ය ලංකාවේ. ඇයි උන්වහන්සේගේ දළදා වහන්සේලා ලංකාවේ. ඇයි උන්වහන්සේ තනියෙන් උන්වහන්සේ මේ ලංකාවට බැස්සේ. ඒ දුක් නිසා. එනගේ නියපොත්තර ගන්න තරම් අමාරු වෙන්නම් මේ මනුස්ස ලෝකේ මේ මිනිස්සු අතරින් ලංකාවේ ඉන්නේ මල්ලි. බොහොම සුළු පිරිසක්. ඒ පිරිස අතර උනොත් බෞද්ධ වෙලා තියෙන බොහොම සුළු පිරිසක්. එතකොට රෝසල අපි එච්චර අමාරුවෙන් මේ බුද්ධ ශාසනයක ඉවක් හොයාගෙන බුදු කෙනෙක් හොයාගෙන මම මේක නිකන් මට ආපු පොඩි උදාහරණයක් මට ආපු එකක් මුල් කාලේ පැවිදි වෙච්ච. පැටියෙක් වදාපු එළදෙනෙක් ඉන්නවා කොසල. ඒ අලුත බිහි කරපු පැටියා. මව්වැසියන් 1000ක් අතරින් තමන්ගේ අම්මා හොයා ගන්නවා. ඒක ස්ට්‍රෙස් ටිකක්. ඒ කිරිසුවඳ ඔස්සේ තමන්ගේ ඇත්තම අම්මා ඒ මව්වැසියන් 1000ක් අතරින් ඒ පොඩි වහු පැටියට හොයා ගන්න පුළුවන් ඒ වගේ අනන්ත සංසාරයක්. රස්තිය දෙවිය ආපු අපේ මේ ජීවිතය අමාරුවෙන් කොසල අමාරුවෙන් අපේ ඇත්තම මව්වැසි හොයාගෙන ආපු කිරිසුවඳ ඔස්සේ බුදු සුවඳ ඔස්සේ අපේ ඇත්තම අම්මා හොයාගෙන ආපු මේ ගමනේ මල්ලි මම හරි ඔයා හරි බිය කියන කොඩිය උස්සගෙන දුක කියන කොඩිය උස්සගෙන ද්වේෂය කියන කොඩිය උස්සගෙන මේ බුද්ධ ශාසනය රකියු කියලා මිෂන් එකක් දියත් කරනවා නම් ඒක මේ ලෝකයේ සිද්ධ වෙන සාපරාධය අපරාධය. මල්ලිට ඒක තේරෙනවා. ඔබට ඒක වැටහෙනවා. මොකද කොරෝනා නිසා මැරුණා කියලා මල්ලි කොරෝනා නිසා මැරුණා කියලා කොසල කවුරක්වත් ප්‍රේත ලෝකෙට යන්නේ නැහැ. තිරිසන් ලෝකෙට යන්නේ නැහැ. නිරේට යන්නේ නැහැ. හැබැයි කොරෝනා හැදෙන්නේ නැති කෙනෙක් හැදිලා නැති කෙනෙක් කොරෝනා ගැන බයෙන් ඉඳලා මැරෙනවා. යපල්ලයට යනවා. යපල්ලයට යන්න මල්ලියයි බය නිසා. බය කියන එකම එක චෛතසිකේ නිසා
එයා සතර අපායට වැටෙනවා. එහෙනම් වඩා භයානක කොරෝනාද නැත්නම් බය කියන සිතුවිල්ලද? අපි බය කරන සිතුවිල්ලද? වඩා හානිදායක කෝකද? නැවත අපි පරිස්සම් වෙන්න හදන්නේ මොකෙන්ද? පරිස්සම් වෙන්න බැරිද? ඇයි මල්ලි අපි කොරෝනා වලින් බේරෙන්න හදන්නේ? ඇයි? මරණයට බයයි. නමුත් මං අහන්නේ ඔබ ඇත්තටම දන්නවද ඔබ මැරෙන්නේ කොරෝනා වලින් කියලා? ඔබට මේ ලෝකේ මැරෙන්න තියෙන එකම සාධකේ කොරෝනාද? කම්මැලිකම යන්න කියන්නකෝ. මැරෙන්න තියෙන ක්‍රම ටික. කියන්නකෝ. ඒ මොකක්ද? යන්නේ හොඳයි එහෙම කියපු එක හදන්නේ නේද? ඔව් heart attack එකක් හැදෙන්න පුළුවන් තව. ඒක නැති හිත තමන්ගේ තීරණයක්. දියේ කිදිලා නේද? නේද? පොළොව මේ අර යන්නේ නායකීල නේද? කොච්චර ක්‍රම තියෙයිද? අපි එළි වෙනකන් හිට කතා කරත් මැරෙන්න ක්‍රම තියනවද නැද්ද? ඈ? තියනනේ. ඉතින් ඔබලා ඒ ගැන හිතන්නේ නැහැ නේ. ඒවෙන් පරිස්සම් වෙන්න. ඕව ගැන හිතන්න ගත්තොත් මොකද වෙන්නේ අපිට? ඕව ගැන හිතන්න ගත්තොත් අපිට ජීවත් වෙන්න වෙලාවක් නැහැ. ඒ පරිස්සම් වෙන්නමයි වෙන්නේ. එහෙනම් පරිස්සම් වෙන්න ඕනේ වෙන්නේ ඇයි? බය. ඒක තේරෙනවද කියන්නේ? ඒතර බය ඇති කරගත්තා නැතත් අපි කොයි විදිහකට හරි මැරෙනවද නැද්ද? එහෙනම් මැරෙන විදිහ කොරෝනා වලින් වීම නිසාද දුක එන්නේ? වෙන විදිහකට මැරුණොත් සපයිද එතකොට? මං කියන්නේ කොරෝනා වලින් මැරෙන්නේ නැතුව වෙන විදිහකට මැරුණොත් හොඳයිද? එහෙනම් ඒ කොරෝනා වලට විතරක් විශේෂ. තේරෙනවද මං කියන දේ? පැහැදිලිද? එම ආයන එපායලා දන්නේ නැහැ. ප්‍රශ්න තියෙන්නේ මට අර භාගතුන් වහන්සේට වගේ මේ මහරහතන් වහන්සේලගේ ප්‍රඥාවක් නැති නිසා මම අර දිගට යනවා. සමාවෙන්. භාගතුන් වහන්සේ නේක වචන දෙකෙන් ඔක කියලා ඔයා සමාවට ඉන්න ආසනෙම රහත් කරලත් ඇති. මේක මගේ අදක්ෂභාවය. ඒක නිසා සමාවෙන්. එනවාද? හැබැයි දක්ෂ බුදුරයන් වහන්සේගේ අවස්ථාව ඔබත් හිටිය කෝසල. හැබැයි ඔබ ඒක මිස් කරගත්තා. මමත් මිස් කරගත්තා. අපි දෙන්නම එන එතෙන්දි ෆේල් හැබැයි දැන් ෆේල් වෙන්න බෑ. දැන් බෑ. දැන් මේක රියලයිස් කරමු. පැහැදිලිද? එහෙනම් මම මොකක්ද අන්තිමට කිව්වේ? කොරෝනා විතරද මැරෙන්න තියෙන ක්‍රමය. එහෙනම් මේකේ තේරුමක් නැහැ නේද? ඔබට තේරෙනවද මම කියන්නේ? දැන් අපි මෙච්චර කාල බයටනේ හුරු වුනේ. නේද? අපි මෙච්චර කාල බයට හුරු වෙච්ච නිසා අපි දැන් බයේ ගොදුරක් වෙලා අදත් ඕගොල්ලෝ කීප දෙනෙක් කෝල් කරලා ඇහුවා නේද? අපි එන්නද? මොකද දැන් මේ කොරෝනා ගොඩක් දැන් ව්‍යාප්ත වෙමින් යනවා. ඒක ප්‍රශ්නයක් වේද අපි આવුත් කියලා ඇහුවා නේද කට්ටිය? එහෙනම් දැන් කොරෝනා වලින් තියෙන මොකද්ද තියෙන ඉෆෙක්ට් එක ඇත්තටම? එම්බිරිසාව වගේ කැස්සක් වගේ පොඩි එකක්. ලොකු මරණීය තර්ජනයක් නෑ. හැබැයි අපි ඒත් තාම බයයි. ඇයි අපි හුරු කරා බය. දැන් ඒකේ ගොදුරක් අපේ. ඇයි වචනේ කොරෝනා කොවිඩ්. දැන් ඒක. ඔතේගේ දෙයක් නෑ. හරිද? මත බීගේ ඉදිරියම තියෙනවා. ඔතබල දැන් තේරෙනවද මම කියන්නේ මම මේ බ්‍රින්ග් අවුට් කරන හදපු පොයින්ට් එක තේරෙනවද? මම කියාගන්න දඟලන දේ තේරෙනවද ඔයගොල්ලන්ට? ඇයි ඔබලා දන්නේ නැහැ ඔබලා කොයි විදිහට මැරෙයිද කියලා. හරිද? කොයි විදිහට මැරෙනව නන්ද හොඳ කොයි විදිහට මැරෙනව නන්ද දුක කියලා එහෙම දෙයක්වත් නැහැ. හරිද? එහෙනම් මේක නිස්කාරණේ මේ ඇති කරගත්ත කලබලයක්. හැබැයි කලබලය අපිට ඇතුනේ ඇයි? ඕනම කෙනෙකුට ඇතුනේ ඇයි? බය නිසා. එහෙනම් බයෙන් සිද්ධ වෙන හානිය කොරෝනා වලින් වෙයිද? කොරෝනා වලින් උපරිමයෙන් මැරෙන එක. anyway අපි කොහොමත් මැරෙනවා. නමුත් අපිට තේරිච්ච නැති දේ මොකද්ද? ලොකුම හානිය වෙන්නේ හිතෙන් කියලා. හරිද? එතන අපි ඒක හරියටම recognize කරේ නැති නිසා, identify කරගත්තේ නැති නිසා, ඔබලගේ වචනේ කියනවා diagnose කරගත්තේ නැති නිසා මොකද වෙන්නේ? මොකද වෙන්නේ? හානිය වැඩි. එනවාද?
එහෙනම් ඒ ඇප්ලිකේෂන් එක මෙතන දාන්න. එහෙනම් බුද්ධ ශාසනයේ නාමයෙන් හරිද? මම බය නම් පතුරවන්නේ මේ ලෝකෙන් මේ බෞද්ධ කියන පිරිසනේ ඔබේ තෝට් එක මිලට ගන්න. නේද? බුද්ධ ශාසනයට අනුතරක් වෙයි කියලා කලබල වෙන්නේ කවුද? බෞද්ධ පිරිස. ඒතර ඒගොල්ලන් ඉන්නේ ඇයි? දුකෙන් නිදහස් වෙන්න. නමුත් ඒගොල්ලෝ පිළිගන්නේ මොකද්ද? දුක. එහෙනම් යම් කිසි කෙනෙක් දුක පිළිගත්තොත් එයාට දුකෙන් නිදහස් වෙන්න බෑ. එහෙනම් ඒකට දුක එන්නේ කොහෙන්ද? කොහෙන්ද දුක එන්නේ? හිතෙන් නේද? එහෙනම් ඔන්න දැන් අපි අඳුනගත්තා. එහෙනම් බුද්ධ ශාසනය දුක තුල තියෙන දෙයක් වෙන්න බෑ. දුක ඉක්මවපු දෙයක් වෙන්න ඕන. අන්න එතනයි බුද්ධ ශාසනය තියෙන්නේ. එහෙනම් ඔබයි මමයි යම් මොහොතක මේ හිතේ කතාව අවබෝධ කරගත්තොත් අන්න එතන බුද්ධ ශාසනය තියෙනවා. අන්න එතන තථාගත ශ්‍රාවකයා ඉන්නවා. එහෙම නැත්නම් එතන බුද්ධ ශාසනය නැහැ. බුද්ධ ශාසනය අතුරුදහන් කරන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනම් පිරිස අතරයි මමයි ඔබයි ඉන්නේ. තේරෙනවද මං කියන දේ? අනේක ඔබට වැටේවා අමතක නොවේවා. හැදෙයිද? එහෙනම් අපි ඒකම ගමු. දළදා මාලිගාවට තවත් මට ඒක කලින් කතාවක් කියන්න තියෙනවා. ඔබටයි මටයි අමතක වෙච්ච දෙයක් තියෙනවා. මොකද්ද? මේ ලෝකේ දෙවියන් බබුන් මරුන් සහිත මේ ලෝකේ කිසිම කෙනෙකුට සර්වඥ ධාතුන් වහන්සේලාට හානියක් කරන්න බෑ. ඒක ඔබට අමතක වෙච්ච දෙයක්. ඒක ඔබට අමතක වෙච්ච දෙයක්. එහෙනම් දළදාවට කාටවත් හානියක් කරන්න බෑ. මාලිගාවට පුළුවන්. එහෙනම් මාලිගාව රෙපෙයාර් කරන්න පුළුවන්. හිත ඒ වෙලාවේ රෙපෙයාර් කරගන්න විදියක් නෑ. අපි ඉන්නේ අවිද්‍යාව තුල. අද මේ කතාව ඔබට ඇහුනේ නැත්නම් ඔබ ඉදිරියටත් යන්න ওই විදිහටමයි. ඒ කැඩිච්ච තැන කවදාකවත් රෙපෙයාර් වෙන්නේ නෑ ඔබ. ඒ අඩුව සහිතවම කෙලිම පල්ලෙහාට යනවා. ඒක මතක තියාගන්න. සර්වඥ ධාතුන් වහන්සේලාට කාටවත් හානියක් කරන්න බෑ. උන්වහන්සේලා පිරිනවම් පාන්නේ මේ බුද්ධ ශාසනයේ අතුරුදහන් වෙන දවසට. ඒක නියතයක්. ඒක ධර්මතාවයක්. ඒක කාටවත් ක්වෙස්චන් කරන්න බෑ. ඇයි එහෙම වෙන්නේ කියලා. ඒක ධර්මතාව. පැහැදිලිද? එහෙනම් ඒකත් මතක තියාගන්න. එහෙනම් මේක අනවශ්‍ය බීතියක් අපි ඇති කරගෙන තියෙන්නේ නේද? එහෙනම් ඒකත් කරන්නේ. හොඳයි. දැන් කැඩුනේ මොකද්ද? මගේ හිත. කොහොමද කැඩුනේ? කෝසල කියන්නේ. ඇයි කැඩුනේ? දළදා මාලිගාවට බෝම්බේ ගහපු නිසා. ඒතර දළදා මාලිගාවට බෝම්බේ ගහපෙක මට දුකක් වෙන්නේ ඇයි? ඒ දුකක් බව දැනන්නේ කොහොමද? හිතට. ඇයි ඒක දුකක් වෙන්නේ? ඔබ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? දළදා මාලිගාව අපේ මුදුන් මල්කඩ නිරූපද්‍රිතව පවතිනවා නම් හොඳයි කියන එක නේද? එහෙම නේද? නමුත් වෙලා ඉවරයිනේ. වෙලා ඉවරයි. ඩැමේජ් එක වෙලා ඉවරයි. ඩැමේජ් ඉස් ඩන්. නමුත් හිත මොකද කියන්නේ? එහෙම උනේ නැත්තම් සැපයි. නේද? ඒකට හානියක් උනේ නැත්තම් සැපයි කියලා හිතන නිසාම නෙමෙයිද වෙච්ච දේ දුක හානි වෙච්ච එක දුකක්. ගරිතන්නු. හරිද? ආයෙ මං කියනවා. දළදා මාලිගාවට බෝම්බ ගහපු එක වෙලාවේ මට දුකක් ආවා. unavoidable ඒක කරන්න දෙයක් නැහැ කොහොමත් වුණා ඩැමේජ් එක වෙලා ඉවරයි හැබැයි මම දුකේ පාඩු දෙකයි අරක කරන්න පුළුවන් රිපෙයාර් කරන්න පුළුවන් බට් මේක කරන්න බෑ දැන් ඔන්න එහෙනම් මේක රිපෙයාර් කරන්න ඕන අවස්ථාවක් ආවා දැන් මේක රියලයිස් කරමු දළදා මාලිගාවම ගමු හරිද භාගතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ස්පර්ශ කරපු දළදා මාලිගාවම අරගෙන මම ඔබට මේ ධර්මය දැන් කියනවා හරිද දැන් හිතන්න ඒ වෙලාවේ දුක ආවේ කොහෙටද? හිතට. ඇයි ඒක ඇතුනේ? මාලිගාවට බෝම්බ ගහපු නිසා. ඒ මාලිගාවට බෝම්බ ගහපු එක දැන් ගහලා ඉවරයි. ඒත් ඔබ දුකේ. ඇයි? ඔබේ හිත මොකද්ද කියන්නේ? ඇයි ඔබට ඒක දුකක් වෙන්නේ? බෝම්බ ගහපු එක දුකක් වෙන්නේ ඇයි? එහෙම මොනේ නැත්තම් සපයි කියලා හිතන නිසා. හරිද නේද? එහෙනම් මොනේ නැත්තම් සපයි කියන්නේ කවුද? එහෙම වෙලා ඉවරයි. හැබැයි හිත මොකද්ද කියන්නේ?
එහෙම උනේ නැත්තම් සැපයි කියලා. කාගේ හිතද? කෝසලගේ හිත. එහෙම උනේ නැත්තම් සැපයි කියලා හිතන නිසා වෙච්ච එක දුකක් වුණා. එහෙනම් දැන් ඔබ දුකට දාලා තින්නේ LTT කට්ටියද? බෝම්බේද? දලදා මාලිගාවද? කවුද? තමන්ම නෙමෙයි. මබට හිත් දෙකක් වෙන්නවා. කවුද බුදුගුණ දැම්මේ? කොයි හිතද බුදුගුණ දැම්මේ? දුකට හේතුව මොකද්ද? බෝම්බේ ගහපෙක දුකක් වෙන්නේ ඇයි? අපි බලාපොරොත්තු නිසා. මොකද බලාපොරොත්තු? මොකද? ඔබේ කැමැත්ත මොකද? ඕනම වෙලාවක දුකක් ඇති වෙන්නේ කොසල කැමැත්ත නිසා, බලාපොරොත්තු නිසා. කැමැත්ත ඇති වෙන්නේ කොහෙද? හිතේ. මොකක් හැටියටද? සැපයක් හැටියට. බලාපොරොත්තු ඇති වෙන්නේ කොහෙද? හිතේ. මොකක් හැටියටද? සැපයක් හැටියට. එහෙනම් ඕනම කෙනෙකුට ඕනම දුකක් ඇති වෙන්නේ තමන් කැමති විදිහට යම් දෙයක් නැති නිසා. යම් කෙනෙක් නැති නිසා. එහෙනම් දැන් ඔබේ කැමැත්ත නෙමෙයිද ඔබ දුකට දැම්මේ. මොකද්ද ඔබේ කැමැත්ත? දලදා මාලිගාවන් ඔබේ ජීවිත කාලය පුරාවට හෝ මේ බුද්ධ ශාසනය අවසානය වෙනකන් නිරූපද්‍රිතව පවතිවා. හරිනේ? නැතික දුකයි කියන්නේ කවුද? එහෙම පැවිදිච්ච නැතික දුකයි කියන්නේ කවුද දැන්? කවුද කෝසල? ආහා. එහෙනම් උනේ නැත්තම් සැපයි කියන්නේ කවුද? එහෙනම් දැන් ඔබ දුකට දාලා තින්නේ කවුද? හිතනේ? කොයි හිතද? ඔබ දුකට දැම්මේ කොයි හිතද? අමාරු දෙයක් නෙමෙයි ඔක. කොයි හිතද ඔබ දුකට දැම්මේ? එකම දේ දාන්න. ඈ? දෙකම හිතන්නේ දෙකම හිතා හරියට හරි සාදු සාදු. ආයෙ මං කියනවා මාලිගාවට බෝම්බ ගහපු එක දුකක් බව දැනෙන්නේ කොහටද? හිතට. ඇයි ඒක දුකක් වෙන්නේ? ගැහුවේ නැත්තම් සැපයි කියලා හිතෙන නිසා. දැන් ගහලා ඉවරයි. හැබැයි හිත කියන්නේ මොකද්ද? ගැහුවේ නැත්තම් සැපයි. එහෙනම් ගැහුවේ නැත්තම් සැපයි කියන්නේ කවුද? හිත. ගහපු එක දුකයි කියන්නේ කවුද? හිත. දැන් එනවා ඔබ දුකට දාලා තියෙන්නේ කවුද? හිත. කොයි හිතද? දුක් දීපු හිතද? නෑ ඔබ දුකට පොළඹවලා තියෙන්නේ කවුද? කොයි හිතද? සැපයට කැමති කුයි. සාදු සාදු. සැපයට කැමති වෙච්ච හිත. හැබැයි සැපේ කොහෙද ඇති උනේ? හිතේ මොකක් හැටියටද? සංකල්පයක්. ඒක ඔබේ අහිංසක බලාපොරොත්තුවක්. ඒක බලාපොරොත්තු වෙන එක කමක් නැහැ. ඇයි? මගේත් පැතුම ඒකයි මොකද්ද? අනේ දලදා මාලිගාවට කිසිම අනතුරක් නොවේවා. ඒක තමයි මගේ පැතුම. ඒක අහිංසක පැතුමක්. එහෙනම් ඕනම බෞද්ධයෙකුගේ හදවතේ අහිංසක ඇති වෙන්න ඕනේ අහිංසක අවිහිංසක සිතුවිල්ල. අපිට තියෙන එක ෆෙයා ඉනෆ් එක කමක් නැහැ කියලා. හැබැයි ඒ සිතුවිල්ල අනිත් පැත්තට පත්තු කරේ මොකද්ද? දුක. ඒ දුක කොච්චර දුරට ගියාද? LTT කාරව මරන්න ඕනේ කියන තැනට ගියා. ඒක කොහොමද? මම පොඩි කතාවක් කියන්නද වෙලා තියෙනවද? කමක් නැද්ද විනාඩියක්? අමතරව ගන්නද? අර මොගලන් මහරහතන් වහන්සේ හොරුන්ගෙන් ගුටි කෑවනේ. ගුටි කාලේ උන්වහන්සේගේ ඇට කොච්චර කුඩු වුණාද? සුනුසාල් වෙන තරමට මේ ඇඟේ ඇට කැලි කුඩු වුණා. හරිද? උන්වහන්සේ එර්දින් ආපු එක හදාගෙන භාගතුන් වහන්සේගේ ගාවට වැටලා අවසර අරගෙන ගිහලා පින්නවම් පෑවා. හරිද? නමුත් ඒසා දරුණේස ගුටි කෑවනේ උන්වහන්සේ. ඒ ගැහුවේ කවුද? ඒ ගහපු කට්ටියට මොනව වෙන්නේ නැද්ද? මොකද කුසල වෙන්නේ නැත්තේ? වෙන්නේ නැති නෙමෙයි. ඒක නියතයක්. ඇයි? රාතන් වහන්සේලා ඝාතනේ මොකද්ද? ආනන්දරි පාප කර්මය. එහෙනම් ආනන්දරි පාප කර්මය කරගත්ත කෙනෙක් කොහෙද නවතින්න ඕනේ? අවීචේ. කී දෙනෙක් එදා උන්වහන්සේට ගැහුවද? කී දෙනෙක්ද මල්ලි? 5 දෙනෙක්ද කොහෙද? නැත්තම් 7 දෙනෙක්. හරිද? අපි හිතමු 5ක් කියලා. ඒ 5 දෙනා ඇයි ඒ 5 දෙනා? ඇයි ඒ 5 දෙනා මල්ලි? ඒ 5 දෙනාම එකතුනේ කොහොමද ඒ රාතන් වහන්සේ ඝාතනය කරන එකට හේතුවක් තියෙන්න ඕනේ. මොකද්ද හේතුව? උන්වහන්සේට ඒ අකුසල කර්මයේ පළ දුන්නේ ඇයි?
ඊට ගොඩාක් ඈත අතීතේ එක්තරා ආත්මික අම්මඩේ තාත්තට ගහපු එකනේ. ගහලා මැරලා දැම්මනේ අම්මයි තාත්තයි. ඒ උන්වහන්සේ තව ඉදිරිය ගියානේ. නමුත් ඒ අම්මයි තාත්තයි ගහලා පාරේ කාණුවක වැටිලා මැරලා ඉන්නවා දකිද්දී හරිද? ඒ පාරේ යන මිනිස්සුනේ දකින්නේ. ඒතර අවස්ථා පහකදී පාරේ ගියේ 5 දෙනෙකුට ආව මෙහෙම සිතුවිල්ල. කවුද මේ අපරාධය කරේ? මේ අපරාධය කරපු ගණන් තියන්න වටින්නේ නැහැ. බෝල් ඇට කුඩු වෙන්න ගහලා මරන්න ඕනේ. ඒකට ගියේ 5 දෙනෙක් නෙමෙයි. 5 වතාවකට ගියේ 5 දෙනෙකුට ඒ සිතුවිල්ල ආවා. ඒක සාධාරණද නැද්ද අපිට හිතෙන විදිහට? නමුත් කල්ප ගාණක් ගිහිල්ලා. කල්ප ගාණක් ගිහිල්ලා ඒකම එක චේතනාව මල්ලි. ඒකම එක චේතනාව කල්ප ගාණක් ගිහිල්ලා. මොගලන් ස්වාමීන් වහන්සේ රහත් වෙච්ච ආත්මෙදී අර 5 දෙනා එකටම හම්බෙලා. ඒ 5 දෙනාගේ චේතනාව තිබුණේ ඒ කරපු එකව මරන්න, ඒ කරපු කෙනාව මරනවා. උන්වහන්සේ රහතන් වහන්සේ නම. පල්ලයට යනවා. එක චේතනාව. එහෙනම් දලදා මාලිගාවට බෝම්බ ගහපු කෙනා මරන්න ඕනි කියලා කාටද චේතනාවක් ආවනම් එයා ඊගාව ජීවිතේ අපි දන්නේ නැහැ කවුරු වේද කියලා. තව අකල්ප ගානකින් කවුරු වේද කියලා අපි දන්නේ නැහැ. මොකද මේ චේතනාව ඒ විදිහට පළ දෙන්න පුළුවන්. නමුත් මේ චේතනාව ප්‍රාණඝාතය. ඒතර පන්සිල් වල අඩු ගානේ පළවෙනි පදේවත් මා තුල නැහැනේ බුද්ධ ශාසනයේ නාමයෙන්. එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ නාමයෙන් මා තුල වැඩෙන්නේ මොකද්ද? ද්වේෂය. පුපුරන ද්වේෂය. එනක භාග්‍යතුන් වහන්සේ අනුමත කරයිද? ඒක මොනස අනතුරකද අපි ඉන්නේ කියලා. ඒක එහෙනම් කෝ අපි බෞද්ධකම. එහෙනම් අපි බෞද්ධවත් නොවේනේ පුතේ. අපි මේ බුද්ධ ශාසනය රකින්න හදන්නේ. බේසික් ෆන්ඩමෙන්ටල්ස් වත් නැහැනේ අපි ගාව. පොටිම භාග්‍යතුන් වහන්සේගේ උණුසුම හුලඟවත් වැඩිලා නැහැනේ අපිට. අපි කොහොමද බුද්ධ ශාසනය රකින්නේ? එහෙනම් රකින්නවා කියන වචනයත් එක්ක අපි කරමින් ඉන්නේ මොකද්ද? විනාශ කරන එක. බුද්ධ ශාසනය විනාශ කරන්නයි මේ බුද්ධ ශාසනයේ ධර්ම අවබෝධය පිණිස පෙරම් පුරාගෙන ආපු භාග්‍යතුන් වහන්සේ අහිංසක ශ්‍රාවක පිරිසක්. ඇත්තටම අනාගතේ රහත් වෙන්න හිටපු රහත් කලල රහතන් වහන්සේලා අපි බඩේදීම ගබ්සා කරනවා වගේ වැඩක් ඔය කරන්නේ. ඒ නොදැනුවත් උපදින්නේ මොකද්ද? ද්වේෂය. බාරකයි. එහෙනම් මම ආයෙනවා කෝසල. කවුද එහෙනම් අපිව දුකට දාන්නේ? කවුද? කවුද කෝසල? අමාරුද? හිත. කාගේ හිතද? මගේ කියලා හිතාගෙන ඉන්නේ හිත. එහෙනම් ඔබේ නම් ඔය හිත ඔබ කැමති වෙන්නේ සැපටද දුකටද? සැපට. හැබැයි හිත ඔබට එහෙනම් දුකක් දෙනවා නම් ඒ හිත ඔබට හිතවත්ද? ඒ හිත ඔබේ වෙන්න පුළුවන්ද? ඒ හිත ඔබ වෙන්න පුළුවන්ද? බෑ. හිතේන ඔබට මොකද කරන්නේ මේ? ඔබට සැපයක් වෙලා අනිත් පැත්තෙන් දෙන්නේ මොකද්ද? එහෙනම් ඔබේ හිත ඔබට සැපයක් වෙලා අනිත් පැත්තෙන් දුකක් නම් දෙන්නේ හිත මොකද්ද ඔබට පින් කරන්නේ? මොකද්ද කෝසල? මුලාවක්. සාදු සාදු. එහෙනම් ද්වේෂය කියන දේ උපදින්නේ මොන ධාතුවෙන්ද? හිත මොනවා කරන නිසාද? හිත අපි මොනවා කරන නිසාද? මුලා කරන නිසානේ. එහෙනම් මුලාව හැවත් රැවටීම හැවත් මෝහය කියන ධාතුවෙන් නේද ද්වේෂය උපදින්නේ? එහෙනම් හිත අපි රවටන්නේ කොහොමද? සැපයක් වෙන්න. එතන අපි මොකද වෙන්නේ? ඇලෙනවා. අන ලෝභය. ඒ නිසා උපදින්නේ මොකක්ද? ද්වේෂය. අන ගැටීම. එහෙනම් ඔය දෙකම උපදින්නේ මොකක් නිසාද? හිත රවටන නිසා. රවටන එකට කියනවා මුලාව කියලා. පාලින් කියනවා මෝහය කියලා. එහෙනම් ඔබ දැන් ඔය අවබෝධ කරේ මොකද්ද? ලෝභ, ද්වේෂ, මෝහ. නේද? එහෙනම් මේ දුක කියන දේ උපදින්නේ ලෝභය නිසා නම්, ඇලීම නිසා නම් මොකද අපි ඇල්ලලා තින්නේ? මගේ බලාපොරොත්තුකට. මම කැමති විදිය කියලා හිතන සංකල්පයකට, perception එකකට. හරිද? ඒක ඇත්තටම තියෙන සැපයක් නෙමෙයි, ඒක සංකල්පයක් විතරයි. මම සැපයි කියලා හිතන දෙයක්. ඒක සිතුවිල්ල.
අන්න ඒ සිතුවිල්ල නිසායි මට දුක ඇති වෙන්නේ. හැබැයි ඒ සිතුවිල්ල මට සැපයක් වෙලා දෙන්නේ දුකක් කියලා මම දන්නේ නැති නිසායි මම ඒකට අහු වෙන්නේ. එහෙනම් ඒ නොදන්නාකමට කියනවා කෝසල අවිද්‍යාව කියලා. හිතම මුලා කරනවා කියලා දන්නේ නැති නිසා අපි මුලා වෙනවා. ඒකට කියනවා මෝහය කියලා. මෝහය නිසායි සැපයි දුකයි කියලා දෙයක් ලෝකේ ප්‍රකට වෙන්නේ. ඒක කියන ලෝභ දේශ කියලා. අපි හැමෝම දන්නේ ඔච්චරයි. අපි හැමෝම මේ ලෝකේ දන්නේ සැප දුක කියන කතන්දර දෙක විතරයි. ඒක සැපයක් අපි ආස්වාදයෙන් වැළඳගද්දී අපි නොදැනුවත්වම අපි වැළඳගෙන තියෙන මොකද්ද? දුක. එහෙනම් දුක කියන දේ කෝසල ලෝකේ කොහෙවත් බාහිර තියෙන දෙයක් නෙමෙයි පුතේ. කවුරුවත් අපිට උපද්දලා දෙන දෙයක් නෙමෙයි. අපි සැපයි කියලා හිතන දේ නිසා උපදින දෙයක්. ඒක තුල උපදින දෙයක්. එන අපි සැපයි කියලා හිතන දේ තුල දුකක් තියෙන්න බෑ. නමුත් ඒතර තියෙනවා. එන එක මුලාව. එන මේ ලෝකයේ අහිංසක මිනිස්සු එක දන්නේ නැති නිසා සැපයි කියලා කියන දේ ආස්වාදයෙන් වැළඳ ගන්නවා. හැබැයි වැළඳගත්තේ දුකයි. ඒ දුකෙන් නිදහස් වෙන්න විදියක් දන්නේ නැති නිසා ආයෙ වැළඳ ගන්න මොකද්ද? සැපයක්මයි. හැබැයි සැපේ ආපහු දුකට දානවා. දුකට දානවා නෙමෙයි සැපේ itself සැපේ කියලා කියනම දුක. වෙන කොහොමද මේ දුක තියෙන්නේ? හැබැයි දුක ඇති වුණාම අපි මොකද කරන්නේ? කතෝලික වුණත් මුස්ලිම් වුණත් හින්දු වුණත් බෞද්ධ වුණත් අපි හැමෝම මොකද කරන්නේ? ආගමක් අදහන්නේ නැතුණත් දුකක් ආවට පස්සේ හඬනවා වැළපෙනවා විලාප දෙනවා ශෝක කරනවා සුසුම වෙනවා කල්පනා කරනවා පිස්සු හදා ගන්නවා සීන නැතුව ඇදගෙන යනවා පපුවට ගහ ගන්නවා පොළොවේ පස් කරනවා බෝධි පූජා කරනවා දේවාල ගානේ දුවනවා බුනවා එහෙම නැත්නම් අනුන්ට වෙඩි තියනවා අය අපි හිතනවා දුක අනිත් කට්ටිය උපදපු දෙයක් කියලා හරිද දරා ගන්න බැරිනොත් අපි ජීවිතේ විනාශ කර ගන්නවා නමුත් එකක්වත් මේ ලෝකේ බෞද්ධද කියලා කතෝලිකද කියලා දාලා නැහැ හැමෝම කරන්නේ ඕක. එහෙනම් අපි තුල න්‍යායාත්මක ව්‍යුහාත්මක කිසි වෙනසක් තිබිලා නැහැ. අපි බෞද්ධ කියලා කියන්න බෑ. අපි කොහොමද ඉඳලා තියෙන අන්‍යගම්කාරයෝ තමයි. ඒක මම කිව්වේ මෙතන ලෝකේ කොහොමද ආගම් නැහැ තියෙන්නේ ට්‍රැඩිෂන්ස්. සම්ප්‍රදාය වල ටිකක් තියෙන්නේ. සංස්කෘතිය උච්චාති ආනන්දේ කමක් නැහැ. ඒක ලස්සනයි ඒක විසිතුරුයි. බට් මම මේ ඔබට කතා කරන්නේ ප්‍රඥාව ගැන. ඒකයි තියෙන බුද්ධ ශාසනයට විතරයි. ඒක බුදු කෙනෙකුට විතරයි ඒකයි තියෙන පුතේ. එහෙනම් ඔබ මෙන්න මේ දේ ඔබ අවබෝධ කරගත්තොත් එහෙනම් දැන් තවදුරටත් ඔබ දුක විඳින්න ඕනේ නැහැ. දුක පත්‍යම් කරගන්න ඕනේ නැහැ. ඔබට තියෙන මොකද්ද? දුක අවබෝධ කරගන්න. මොකක් කියලාද? දුක උපදින වෙන කොහොමත් නෙමෙයි. අපි සැපයි කියලා හිතන දේ තුලමයි. දැන් සැපයි කියලා හිතන දේ තුල දුක උපදිනවා නම් එතන හිත මුලා කරලා තියෙන්නේ. ඒ හිත මුලාවක්මයි. එහෙනම් මුලාව දුකක් නම් රැවටීම දුකක් නම් මොකද සැපේ? නොරැවටීම නොමුලාව අවබෝධය. එහෙනම් ඒ අවබෝධය තුල කෝසල ලෝභය නැහැ. එතන ද්වේෂය නැහැ පුතේ. එතන මෝහය නැහැ. එහෙනම් ඔබ රැවටීම තුල නැත්තම් ඔබ දුක තුල නැහැ. ඔබ රැවටීම තුල නැත්තම් දුක තුල නැත්තම් ඔබ ඉන්නේ නොරැවටීම තුල අවබෝධය තුල. අන්නේ අවබෝධය තියෙන්නේ හිත තුල නෙමෙයි. ඇහැ කන නාසය දිව ශරීරය මන තුල නෙමෙයි. ප්‍රඥාව තුල. අන්න එතන තියෙනවා විමුක්තිය. අන්න ඒ විමුක්තිය යම් තැනක දාන්න එතන බුද්ධ ශාසනය තියෙනවා කෝසල. එතන සතර මහා ධාතු නැහැ. ඒක කාටවත් විනාශ කරන්න බෑ. ඒක ඔබට රකින්න දෙයක් නෙමෙයි. ඒක ඔබට රකින්න තියෙන දෙයක් නෙමෙයි. අවබෝධ කරගන්න තියෙන දෙයක්. බුද්ධ ශාසනය කාටවත් රකින්න බෑ. එහෙනම් යම් ඔබ සංඝ කියලා යම් සංස්ථාවක් පනවනවා නම් ඒ සංස්ථාවේ තින්නේ කවුද? මේ හිතේ කතාව අවබෝධ කරගත්ත හෝ නොගත්ත පිරිසක්. එක්ක අවබෝධ ගන්න උත්සාහ කරන පිරිසක්. එහෙනම් ඒගොල්ලන්ව රකින්න අපිට බෑ. අපිට කරන්න තියෙන්නේ මොකද්ද? උන්වහන්සේලා උදෙසා හරිද? තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඒකාන්තයෙන්ම සුපටිපන්නයි. උන්වහන්සේලා මේ හිතේ කතාව අවබෝධ කරගනිත්වා. අවබෝධ කරගත්තු උත්තරම වෙන්නේ නම් උන්වහන්සේලාට මම වන්දනා කරනවා. ඇයි? උන්වහන්සේලාගේ ප්‍රඥාවට මම වන්දනා කරනවා. උන්වහන්සේලා මේ දුකින් නිදහස් වෙන මාර්ගය දැනගෙන දැකගෙන ඒ නිදහස් වෙන මාර්ගයට පිළිපන්න පිරිසක්. උන්වහන්සේලා ඒකාන්තයෙන්ම නිදහස් වෙනවා කියලා දැන් ඔබට කිසිම සැකයක් නැහැ. ඒ නිදහස් වෙන්න කොච්චර වෙලාවද අපිට යන්නේ? කොච්චර වෙලාවද යන්නේ? කොහොසන? මේ හිත ඔබ රවටනවා කියලා දකින්න ඔබට කොච්චර වෙලාවද යන්නේ? එහෙනම් ඒ එක මොහොතක ඇති වෙන අවබෝධය තුළ ඔබට ඒ දුක මොකද වෙන්නේ? ඒ මොහොතම නැති වෙනවා නම්
ඔබ දැන් පැහැදිලිවම දන්නවා මේ දුක නැති කරන්න පුළුවන් දෙයක්. එහෙනම් දුක ඇති වෙන තැනත් ඔබ දැක්කා. දුක නැති වෙන හැටිත් දැක්කා. දුකෙන් නිදහස් වෙන්න ওই විදිහටයි කියලා ඔබට ප්‍රත්‍යක්ෂයක් ආවා. දුකෙන් නිදහස් වෙච්ච උත්තරමයෝ ඉන්නවා එහෙනම් දුකෙන් නිදහස් වෙන පිරිසක් ඉන්නවා කියන ප්‍රත්‍යක්ෂය ඔබට එන්නේ ඔබේ අවබෝධයටපත් වෙච්ච නිසා. අන්න ඒ වෙලාවේදී ඒ භාගතුන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නය කියන හැඟීමෙන් උන්වහන්සේලාට සිව්පසෙ ඔබ පූජා කරන්න පුතේ. හදවතින්ම ඇතිවෙච්ච අවබෝධයත් එක්ක ඒක ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම තුල පිහිටලා අන්න එතකොට මේ බුද්ධ ශාසනය පවතිනයි. ඔබ මේ ධර්ම අවබෝධ කරගෙන අනිත් සියලු දෙනාට මේ ධර්ම අවබෝධ වේවා කියන හැඟීමෙන් කරන පූජාවක්. අන්න එතන බුද්ධ ශාසනය ආරක්ෂා වෙනවා. එහෙම නැත්නම් කෝසල මේ බුද්ධ ශාසනය රකින්න වෙන විදියක් නැහැ. එහෙනම් ඔබ රැකගත්තොත් ඔබ බුද්ධ ශාසනය රැක්කා වෙනවා. එහෙනම් ඔබ දකින්න ඕන මොකද්ද? ඔබ දුකට දානවා නම් යම් හිතක් ඒ හිත දුකට අයිති දෙයක්, අවිද්‍යාවට අයිති දෙයක්, බුදු සාසනයට අයිති දෙයක් නෙමෙයි. ඔන්න චූටි දෙයක් මැති කරගන්න. එහෙනම් හිත අපිව දුකට දාන්න වෙන කිසිම විදියකට නෙමෙයි හිත අපිව මුලා කරලා. එහෙනම් මම මුලාවට කැමති වෙන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරගන්න. එහෙනම් මුලාවට අකමැති වෙන්න. ඒ අකමැත්තට කැමති වෙන්න. ඒ කැමැත්ත අර කැමැත්ත නෙමෙයි. ඒ කැමැත්ත දුකින් නිදහස් වෙන්න හේතු වෙන කැමැත්තක් ප්‍රඥාවට ඒකයි තියෙන්නේ. නේද? එහෙනම් දැන් බුදු ශාසනයේ සතර මහා ධාතු මත භාගතුන් වහන්සේ පැනෙන්නේ නැහැ. ඔබ මේ හිතේ කතාව අවබෝධ කරගත්තොත් අන්න එතන බුදු ශාසනය තියෙනවා. ඒ විතරක් නෙමෙයි. ඔබ ඔබේ ශරීරයේ ධාතු බවට පත් කරන්න පටන් ගන්නවා. ඒ අවබෝධයත් එක්ක. ඔබේ කෙස් ගහට වටිනාකමක් එනවා කෝසල. ඔබේ ඇට කෑල්ලට වටිනාකමක් එනවා. ඔබ පරිහරණය කරන ඇඳුම් වලට වටිනාකමක් එනවා. ඇයි? ඔබ දැන් ක්‍රමෙන් ධාතු බවට පත් වෙන්න පටන් ගත්තා. ඇයි? තථාගතයන් වහන්සේගේ අවබෝධය තමන් තුළට පනවගෙන තමන් තුළින් ඒ ප්‍රත්‍යක්ෂයක් බවට පත් කරගෙන ඔබ දැන් නිදහස් වෙන මාර්ගයට ආපු කෙනෙක්. ඔබ ආර්ය ශ්‍රාවකෙක්. ඔබ ආර්ය වහන්සේ කෙනෙක්. ආර්ය දැක්මෙන් යුක්ත කෙනෙක්. අන්න එතන තමයි තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා උපදින ධාතු. එහෙනම් අනවබෝධය තුළ බුද්ධ ශාසනය විනාශ වෙනවා පුතේ. අවබෝධය තුළ බුද්ධ ශාසනය සැනසෙනවා, ආයුෂ ලබනවා. ඔය අවබෝධය තුළ ඉඳගෙන ඔබ වැලි ටිකකින් කොම්පිට්ටුවක් වගේ හරි චෛත්‍යයක් ඇදුවත් ඒක චෛත්‍යයක්. ඒක චෛත්‍යයක්. ඔය අවබෝධය තුළ ඉඳගෙන ඒ තථාගතයන් වහන්සේගේ ප්‍රඥාවට ඒ භාග්‍යතුන් වහන්සේගේ ඒ ගුණයන් සිහි කරලා සාදු සාදු මගේ ලෝතර බුදුරණන් වහන්සේ කාන්තේම සම්මා සම්බුද්දයි කියලා කියන්නේ තමන් තුළින් මේ ධර්මය ඔබ දැනගෙන දැකගෙන එහෙම හිතලා ඔබ එක මලක් පූජා කරොත් ඒ මලට අත ගන්න දෙවිවරු පොර කරනවා. ඒක මේ ලෝකේ ශ්‍රේෂ්ඨ මල. ඔබේ භාග්‍යතුන් වහන්සේට පූජා කරන්න. ඇයි? ඔබ ධාතු බවට පත් වෙමින් ඒ භාග්‍යතුන් වහන්සේගේ හද මඩලේ පිළිසිඳ ගත්ත කලලයක් හැටියටයි ඔබේ භාග්‍යතුන් වහන්සේට පූජාව කරන්නේ. ඒක ශ්‍රේෂ්ඨයි. නමුත් මම මේ කියන දේ කරන්න පුතේ වෙහෙසෙන්නේ නැහැ, වෙහෙසක් නැහැ. ඒ හිත අවබෝධ කරන්න තමයි පුදුමාකාර සැනසීමක්ම ඇති වෙන්නේ. ඔබ එක මොහොතකටවත් මේ ලෝභය මත පිහිටන්නේ නැහැ, ද්වේෂය මත පිහිටන්නේ නැහැ, මෝහය මත පිහිටන්නේ නැහැ. එතෙන්දී ඔබට සිද්ධ වෙන්නේ මොකද්ද? හිත පීඩාවටපත් වෙනවා නම් තමයි කෝසල එතන පාපයක් වෙන්නේ. චිත්ත මස්සු පහඤ්ඤති හිත පීඩාවටපත් වෙන තැනයි පාපය. නමුත් හිත පීඩාවටපත් වෙන තැනම ඔබ දකිනවා මේක මෝහය මත උපදින දෙයක්. ලෝභය නිසා ඉපදිච්ච දෙයක්. ඒ දෙකම උපදින්නේ මෝහය නිසා. එහෙනම් මෙතන තියෙන හිතේ රැවටීමක් කියලා ඔබ දැක්ක ගමන් ඔබ ලෝභ දේශ මෝහ කියන තුන තුලම පිහිටන්නේ නැහැ. එහෙනම් ලෝභ දේශ මෝහ කියන තුනටම කියන නමක් තමයි තණ්හාව කියලා කියන්නේ. ඒ තුන තුලම පිහිටන්නේ නැහැ. හරිද? එහෙනම් ඔබ එතන ඒ මොහොතේ ඔබට තණ්හාව තුල නැත්තම් ඔබට උපාදාන වෙන්න දෙයක් නැහැ. ඒ මොහොතට ඔබ සතිපට්ඨානය තුල ඉන්නේ. ඔබ ට්‍රේස් කරන්න බෑ මායයටවත්. ඇයි? ඔබ හිත මත පිහිටලා නැහැ. ඔබ ලෝභ දේශ මොහ මත පිහිටලා නැහැ. ඇහැ කන නාසය දිව ශරීර මත පිහිටලා නැහැ. ඔබ සතිපට්ඨානය තුල ඉන්නේ. සතර සතිපට්ඨානය තුල ඉන්නේ.
ඒ මොහොතේ ඔබට පංච උපාදානස්කන්ධය සකස් වෙන්නේ නැහැ. ඒ මොහොතේ ඔබට අවිද්‍යාව, ඒ කියන්නේ පටිච්චසමුප්පාදය සකස් වෙන්නේ නැහැ. මොන ආශ්චර්යද කියලා. ඒ මොහොතේ ඒක එහෙම වෙන්නේ නැහැ. ඒ තමයි භාගතුන් වහන්සේගේ ශ්‍රාවකයා. ඒ තමයි භාගතුන් වහන්සේගේ සැබෑම ශ්‍රාවක පුතා. එතකොට එතෙන්දී එයාට ඇති වෙන අවබෝධය කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් එතෙන්දී යාගේ හිත ලෝභ දේශ මොහ මත පිහිටන්නේ නැත්තම්, එතන යාට පටිච්චසමුප්පාදය සකස් වෙන්නේ නැත්තම්, එතන පංච උපාදානස්කන්ධය සකස් වෙන්නේ නැත්තම්, එතන සකස් වෙන්නේ මොකක්ද? කුසලයක්මයි. කර්මයේ ඡේ වෙන කර්මමයි එතන සකස් වෙන්නේ. එතකොට සියලු පාපයන්ගෙන් නිදහස් වෙන ක්‍රමය දැන් දන්නවද නැද්ද? සබ්බ පාපස්සා කරන. ඒ නිසා මොකද වෙන්නේ? නූපන් කුසල උපදිනවා. උපන් කුසලයේ වැඩි දියුණු වෙනවා. නූපන් කුසල උපදින්නේ නැහැ. හරිද? උපන් කුසලයේ එතනම ප්‍රහාණය වෙනවා. සතර සම්‍යක් ප්‍රදානයේ වීර්ය සිද්ධ වෙනවා එතන. කුසලස් උපසම්පදා. හිත මොකද වෙන්නේ? ලෝභ දේශ මොහොත පිටක් නැත්තම්, අවිද්‍යාව මත පිටක් නැත්තම්, පටිච්චසමුප්පාදයෙන් සකස් වෙන්නේ නැත්තම්, සචිත්ත පරිවර්තන හිත පිරිසුදු වෙනවා. ඒක තමයි බුද්ධ ශාසනය. එතරයි බුද්ධ ශාසනය. එහෙනම් ඔන්න බුද්ධ ශාසනයේ මායම සබ්බ පාපස්සා කරන කුසල සුපසම්පදා සචිත්ත පරිවර්තන ඒ තමයි බුද්ධානුශාසන. මම ඔබට හරියට මැප් එක පෙන්නනවා. නම් දැන් රකින්න. ඔබ දැන් දන්නවා රකින්න ඕනේ මොකද්ද? කොහොමද රකින්න ඕනේ? කොපමණකින්ද රකින්න ඕනේ කියලා මම දැන් ඔබට මේක පෙන්නනවා. ඒක ඔබට අමතක නොවේවා. ඔය මැප් එක රැක ගන්න. කොසල. ඔය මැප් එක රැක ගන්න. දිවිහිමියෙන් රැක ගන්න. ඔබ මේ බුද්ධ ශාසනයට ආපු සැබෑම සෙබලෙක් මයිකේ කතා දෙකක් නැහැ. එහෙනම් මම පුතා අද ඉඳලා ඔබේ ගමන වෙනස් වෙනවා. ඔබ සම්මා දිට්ඨියත් එක්ක ඔබව සනසගෙන ලෝකයේ අනෙක් සියලු දෙනා සනසන මේ පණිවිඩයත් එක්කමයි ඔබ යන්න ඕනේ. ඔබට යම් කිසි කෙනෙක් දැනෙනවා නම් මෙයා මේ හිතේ කතාව අල්ලන්න පුළුවන් කෙනෙක් කියලා. එයා වෙනුවෙන් කාලය ගන්න. ඒක දවසක් වෙන්න පුළුවන්. ඒක පැයක් වෙන්න පුළුවන්. ඒක එක විනාඩියක් වෙන්න පුළුවන් ඒක ගන්න. ඒක සමහරට අවුරුදු ගාණක් වෙන්න පුළුවන්. ඔබ එයා පස්සෙන් ඉඳලා මේක දාන්න පුතේ. මොකද එයා අහිංසකයා. දවස් හතරේ කොච්චර කාලයක් යයිද දන්නේ නැහැ. හැබැයි ඒක ඔබට කරන්න ඒ කන්වින්සින් පවර් එක එනවා ඉස්සලා ඔබ මේක දකින්න ඕනේ. මේ හිත ඔබ මුලා කරන හැටි ඔබ දකින්න ඕනේ. ඒ දැක්ක මොහොතේම ඇතිවෙච්ච ප්‍රීතිය, ලෝභ දේශ මොහ මත හිත පිහිටන්නේ නැත්නම් ඒ හිත මොහොතකට ඔබේ විමුක්තිය මත පිහිටන ඒ අසිරිය ඔබ තමන් තුළින් විඳින්න ඕනේ. එයා කන්වින්ස්. එයා සෝවාන්ච්ච කෙනා. එයා සම්මාදිට්ඨි පිහිටපු කෙනා. එයා සතර පහෙන් නිදහස් වෙච්ච කෙනා. නැති බව මට්ටම ආදී අති කොසල. එයා මොන දෙයකටත් අටවෙනි භවයක් කරා යන්නේ නැහැ. එයා මොනතරම් කම්මැලි වුණත් කියන වචනේ භාගතුන් වහන්සේ කියන්නේ. මොනතරම් කම්මැලි වුණත් එයා ධර්මතාවය. එයා සැඩ පාරට අහුවෙලා ඉවරයි. අටවෙනි ආත්ම භවයක් කරා යන්නේ නැහැ. හත්වෙනි ආත්ම භවයේදී ආ රහත් වෙලා පින්නක් පානවා. නමුත් මම ඔබට එහෙම කියන්නේ නැහැ. මේ හිතේ කතාව ඔබ දකින්න. ඔබ නිදහස් වෙලා යන ප්‍රවණතාවය ඔබ තුල මතුවෙන්නේ ඉන්ද්‍රිය ධර්ම හැටියට සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා. එතන මේ අద్භූත ධර්මතාවත් එක්ක ඔබ එතනින් එහාට ඒවා වැඩෙන්න ඔබ තුල මේ ධර්මතා බල ධර්ම පාටපත් වෙනවා. ඒවා බුද්ධක පාටපත් වෙලා ඔබ නිදහස් වෙලා යනවා. ඒ අසිරි විඳින්න. කොසල මේ ඔබේ අවස්ථාව. ඒට ඔබ බැරි දන්නේ. හැබැයි ඊට කලින් බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න බලන්න. බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න. දැන් මම ඔබට මැප් එක පෙන්නනවා. හතරමයින් පෙන්නනවා. ඔච්චරයි පද හතරයි. සබ්බ පාපස්සා කරන කුසල සුප සම්පද. සචිත්ත පරිවදපන එත බුද්ධානුශාසන. පද හතරයි. ඊට ඔබ රවටනවා. රවටන හිදක් හැටි දකින්න. රැවටෙන්න එපා. රැවටෙමින් නිදහස් වෙන්න. පද හතරයි. ඔච්චරයි. සාදු ආශ්චර්යයක්මයි මාළේ. එහෙම
පුරුෂ ධම්ම සාර්ථී ගුණේ භාගතුන් වහන්සේගේ. මම නිසා නෙමෙයි ඔබ වෙනස් වුනේ. ඒ භාගතුන් වහන්සේ නිසා. භාගතුන් වහන්සේ නිසා. ඔබට මේ ඇහුනේ භාගතුන් වහන්සේගේ ධර්මයේ ඒ හඬ නෙමෙයි. හැබැයි උන්වහන්සේගේ ධර්මයේ. ඔබ හිතන්න එපා මේ ධම්මගවිෂය හඳුරන්නේ ඇහුණා කියලා. ඔබ හිතන්නේ භාගතුන් වහන්සේමයි මාව බේරගත්තේ මේ ජීවිතේදීත් කියලා. මොකද එහෙම නොවුණා නම් ඔබ සම්මා දිට්ඨිය නාමයෙන් ඔබ මිත්‍යා දෘෂ්ටිකව මැරෙන්නේ. අපි හැමදේම සකස් වෙන විදිය කියන්නේ මල්ලි දවස් දෙක තුනකට කලින් අම්මට බෙහෙත් ගන්න මේ ආපු වෙලාවේ මම චුට්ටක් මල්ලිව මෙයා කරා ඒ වෙලාවේ කිව්වා මේ ස්වාමීන් වහන්සේ මට හම්බෙන්න බැරිද මම කිව්වා මල්ලි දවස් දෙකකට පස්සේ වහන්සේ මේ වඩිනවා එන්නේ කියලා. අපේ ගෙදරදී මම ඒක හරි පුදුමයි ඔය පේනවා. චර කල් ගියේ නෑ ඔබට මේ ගන්න. ඇයි දන්නවද? ඇප්ලිකේෂන් එක වැරදුනාට ඔබේ චේතනාව හොඳයිනේ මල්ලි. ඔබේ චේතනාව තිබුණ බහිංසක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ. ඔබේ චේතනාව තිබුණේ බුද්ධ ශාසනයම ආරක්ෂා කරනවා. ඇප්ලිකේෂන් එක වැරදිලා තිබුණා. මම දැන් ඔබට ඒක පෙන්නනවා. එහෙනම් දැන් ඔබ ඇත්තටම දැන් බුද්ධ ශාසනය ආරක්ෂා කරන කෙනෙක් බවට අද ඉඳලාපත් වෙනවා. සාදු සම්. අපි හැමෝම මේක අනුමෝදන් වෙනවා. මම ආයේ කියනවා ගොඩක් වෙලා ගත්තා හැබැයි සමාවෙන්න. එහෙනම් සමාවෙන්න ඔබලා ඒ වෙලාව ගත්තට කියලා. මොවා විතරද කියන්නේ? නෑ. සාදු සාදු මල්ලි. ඒතර ආපු කෙනා නෙමෙයි යන්නේ කෝසල. බුද්ධ කාලේ වගේ වෙනස් වෙලා. ආශ්චර්යයක් නෑ. යම් තාක් පිරිසක් ප්‍රේත ලෝකවල තිරසන වූ නිරේ දුක් විඳිනවා නම් අසුර ලෝකවල දුක් විඳිනවා නම් පුතේ ඒගොල්ලන්ගේ අහිංසකකම නිසාම එතන ගිහින් තියෙන්නේ. අහිංසකකම නිසා, නොදන්නාකම නිසා, අවිද්‍යාව නිසා. මේ හිත අපි මුලා කරනවා කියලා දන්නේ නැති නිසා. එන එක ක්ෂණයක් ඇතුළත ඔබට ඇතිවෙච්ච ඕනම දුකක් දැන් නැති කරගන්න බැයිද ඔය විදිහට? ඔබේ කැමැත්ත ඔබ දුකට දාන්න කියලා දැකලා? එන මේක සම්දිට්ඨිකයි. ඕනම වෙලාවක ඇප්ලයි කරොත් නැති වෙන්නේ නැද්ද? අකාලිකයි. ඕනම කෙනෙකුට ඕක පෙන්වන්න බැයිද මේ විදිහට මේ විදිහට ඇප්ලයි කරොත් ඒ වෙලාවෙම දුක නැති වෙනවා කියලා? ඒ පස්සිකයි. තමන් තුලින් මේ දුක දැක්කේ ඕපනායකයි. නේද? මේ ධර්මය මොනවද ඔබ මේ දකින්නේ? ඒක මොහොතක මේ ඇති වෙන අවබෝධය තුළ ධර්මයේ සියලු ගුණ ඔබ දකින්න. මොන ප්‍රාතිහාරයක්ද? නේද? එනං ඒක මොහොතක් ඇතුළත එක ක්ෂණයක් ඇතුළත තීරණේ මගේ මොකද්ද? මම දුක පිළිගන්නවද දුකෙන් නිදහස් වෙනවද කියන්නේ? ඇයි? හිත රවට්ටනවා රැවටීමෙන් බොත් තමයි නොරැවටීමෙන් බොත් තමයි කියලා දෙකක් තියෙනවා. ඒතර මේ මොහොතේ ඔබේ choice එක. මොකක්ද? ඔබ රැවටීම පිළිගත්තොත් ඔබ පිළිගත්තේ දුක. නොරැවටීම පිළිගත්තොත් ඔබ පිළිගත්තේ නිවන. ප්‍රඥාව. දැන් ඔබ ඇහුවනේ ගිහි ගෙදරට කොහොමද ඇප්ලයි කරන්න කියලා. එහෙනම් ඔය අවබෝධයට පත් වෙච්ච කෙනා මල්ලි දැන් ගෙදර යන වෙනස් වෙලා. මෙච්චර කල් ඔය අවබෝධය නැති කීටපු කෙනා හිතුවේ මොකද දන්නවද? දලදා මාලිගාවට බෝම්බ ගහන්න බෑ වගේ. හරිද? මම කැමතිද ත්‍රස්තවාදීන් ඉන්න ඕනේ කියලා හිතලා දින්නේ නැතනේ. ඒ වගේ නම් මං කැමතිද මගේ බිරිඳ ඉන්න ඕනේ, මං කැමතිද දරුවෝ ඉන්න ඕනේ, මං කැමතිද හැමදේම වෙන්න ඕනේ. එතන නෙමෙයි දවුල තිබිලා තියෙන්නේ. එහෙනම් අද ඉඳලා මම මොකද හිතන්නේ? මම කැමති විදිහට ඒගොල්ලෝ ඉන්න ඕනේ නැහැ. ඇයි? ඒගොල්ලෝ කැමති විදිහක් තියෙනවා. මේක ඒගොල්ලන් කැමති විදිය. හැබැයි මාව මෙච්චර කල් මාව දුකට දාලා තියෙන ඒගොල්ලෝ නෙමෙයි. මගේ කැමැත්ත. ඒගොල්ලන්ව දුකට දාලා තියෙන කවුද? මම නෙමෙයි. ඒගොල්ලන් කැමැත්ත. හැබැයි ඒගොල්ලෝ දන්නේ නැහැ. fair enough. හැබැයි මම දන්නවා. එහෙනම් මට ඒගොල්ලොත් එක්ක තවදුරටත් තරගයක් නැහැ. එහෙනම් මට ඇති වෙනවනේ මොකද්ද? අනුකම්පාව, මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව. සතර බ්‍රහ්ම වීර. මට පුළුවන් අසීමාන්තිකව දැන් ඒගොල්ලන්ගේ සැප වෙනුවෙන් කැප වෙන්න. ඉස්සර මං හිතුවා අසීමාන්තිකව ඒගොල්ලෝ මං වෙනුවෙන් ඉන්න ඕනේ කියලා. නමුත් දැන් එහෙම නෙමෙයි මට. දැන් අසීමාන්තිකව මට පුළුවන් ඒගොල්ලන්ගේ සැප වෙනුවෙන් කැප වෙන්න. මගේ කැමැත්ත මං අතාරිනවා ඇයි? හොඳන මගේ කැමැත්ත මාව දුකට දාන්න. එහෙනම් මං ඒගොල්ලන්ගේ කැමැත්තට රෙස්පෙක්ට් කරන්න ගන්නවා. ගරු කරන්න ගන්නවා.
අන්න එතන තමයි මල්ලි උපදින්නේ ඇත්ත ආදරේ. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන තැන ඇත්ත ආදරේ උපදින්නේ. ඉන් මෙහා කවදාකවත් ඇත්ත ආදරයක් තිබෙන්නේ නැහැ. ඉන් මෙහා තිබෙන්නේ මොකද්ද? මගේ කැමැත්ත. අපි හැමෝම ආස කරේ, අපි හැමෝම කැමතුනේ මම කැමති විදිය. අපි ආදරය කරේ මගේ කැමැත්තට. ඒකයි. අපි කාටවත් කවදාකවත් අපි අනුන්ට ආදරය කළා නැහැ. අපි කවදාකවත් අනුන් නිසා දුක් වෙලා නැහැ. මගේ කැමැත්ත නැති වෙච්ච නිසා මම දුකටපත් වෙලා තියෙනවා. මම කැමති දේ නැති වෙච්ච නිසා මම දුකටපත් වෙලා තියෙනවා. මේක කැමැත්තේ ප්‍රශ්නයක්. බාහිර ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් මේ හිතේ කතාව මම ওই විදිහට අවබෝධ කරාට පස්සේ අසීමාන්තිකව unconditionally අනුන්ගේ සැප වෙනුවෙන් මට කැප වෙන්න පුළුවන් මල. ඒක වචනයක් වෙන්න පුළුවන්. හැබැයි මෙච්චර කල් මම මේ වචනේ දුන්නේ නැහැ ඒගොල්ලන්ට. ඇයි මං කැමති ඒගොල්ලෝ නැති නිසා. නමුත් දැන් නැහැ. මම මේ වචනේ දන් දෙනවා. ඒක හරියට අර ක්‍රිස්මස් මොකක්ද ඒකට කියන්නේ? හැම්ප් එකක් වගේ. අපි නිකන් දෙයක් දෙන්නේ නැහැ නේ සිඩි බෑග් එකක දාලා. ඒක ලස්සනට ඩෙකොරේට් කරනවා වගේ. ඊට පස්සේ මම මට ආදරය කරන මං වටේ ඉන්න සියලු දෙනාට මං වචනේ දන් දෙනවා. ඒක රැප් කරලා. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණවලින් රැප් කරනවා මල්ලි. ඒ මොහොතේ ඔය සියලු දිව්‍ය ලෝක ඉක්මවා ගිහිල්ලා ඔයාගේ ෆ්‍රීකවන්සි එක සෙට් වෙන්නේ බ්‍රහ්ම තලත් එක්ක. ඒක බ්‍රහ්ම විහරණයක්. එහෙනම් බ්‍රහ්මීන්ගේ තෑග්ගක් ඇටියට ඔබේ වචනේ දන් දෙන්න පටන් ගන්න. මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණවලින් යුක්ත ඔබ ඔබේ කැමැත්ත අතහරිනවා. ඔබේ හිත අතහරිනවා. ඔබේ වචනේ අතහරිනවා. අතහරිනට වඩා හොඳ වචනේ දන් දෙනවා. දැන් මගේ සැපේ මම දන් දෙනවා අනුන්ගේ සැපේ වෙනුවෙන්. මගේ වචනේ මම දන් දෙනවා අනුන්ගේ සැපේ වෙනුවෙන්. මගේ ක්‍රියාව මම දන් දෙනවා අනුන්ගේ සැපේ වෙනුවෙන්. මොකටද සුන්දරයිද? ඔයාගේ මුළු ජීවිතේම දානයක් මම. ඔන්න ඔය විදිහටයි අපේ සමාජයට ඕක ඇප්ලයි කරන්න. මොකටද සුන්දර දෙයක් වේද ඒක? මෙච්චර කල් වුණේ එහෙම නෙමෙයි. මෙච්චර කල් වුණේ එහෙම නෙමෙයි. මම විනාශ වෙලා මම ලෝකෙත් විනාශ කරා, බාහිර පිරිසත් විනාශ කරා. මගේ එක වචනයක් නිසා, මගේ එක කටුක වචනයක් නිසා මට ආදරය කරන පිරිස් මොනතරම් සංසාරේ දුකටපත් වෙන්නේ නැද්ද, පීඩාවටපත් වෙන්නේ නැද්ද? ඒගොල්ලෝ මට රිටර්න් එකක් දුන්නේ නැහැ. හැබැයි අහිංසක පිරිස්. මගෙන් රැකවරණයක් සෙවණක් බලාගෙන ආපු පිරිස් මම නිසා පීඩාවටපත් වෙලා දැන් പ്രേත ලෝකවල ඇති මල්ලි. තිරිසන් ලෝකවල ඇති, නිරය ඇති. මේ විශ්වයම සමාව ගන්න. අනේ අනන්ත සංසාරයක් පුරාවට මම නිසා දුකටපත් වෙච්ච සියලු දෙනාට වචනයෙන් හෝ සිතුවිල්ලකින් හරි ක්‍රියාවකින් හරි සිතුවිලි මාත්‍රයකින් හරි දුකටපත් වුණා වූ සියලු දෙනාගෙන් මට සමාව ලැබේවා. ඒ වගේම මට වැරදි කරලා අනේ පල්ලයට ගිහිල්ලා කවුරු ඉන්නවනේ සියලු දෙනාට මම සමාව දෙනවා කියලා. ඔබ සාංශාරික ගනුදෙනු ඉවර කරන්න මල්ලි. මොකද මේ අවබෝධයට යම්කිසි කෙනෙක්පත් වුණොත්, මේ හිත මුලා කරනවා කියන අවබෝධයට යම්කිසි කෙනෙක්පත් වුණොත් යා කොයි මොහොතක පින්නව පාන්න පුළුවන්. මොකද අපි අතීතේ රැස් කරපු කුසල් අපි දන්නේ නැහැ කොයි විදිහද කියලා. ඒතර මේ මොහොතේ මේ ඇතිවෙච්ච සම්මාදිට්ඨිය නිසා කෙනෙක් ඊවර 7කින් rahat වෙන්න පුළුවන්. සමහර ආත්ම 7කින් වෙන්නත් පුළුවන්. හැබැයි ඒක වෙනවා. ඒ අතර කාලය තුල කොයි මොහොතක ඒක වෙන්න පුළුවන්. ඒක නිසා මේ සමහර විට ඔබ මනුස්සපතේ දරාගෙන ඉන්න අන්තිම ශරීරය වෙන්න පුළුවන් සංසාරයක් පුරාවට. එනවා ඔබට අවස්ථාවක් ලැබිලා තියෙනවා මනුස්ස ලෝකයෙන් සමුගන්න සුන්දරම විදියට සමුගන්න. ඒ වගේ නෑ සංසාරේ කවදාවත්. මනුස්ස පතරේ නම් අනේ මේ සියලුම දෙනා සැනසේවා කියලා ඔබ හෙට ඉඳලා හැමෝටම අඩු ගන්න හිනාව දන් දෙන්න. වචනේ දන් දෙන්න. මුදාය අපිට හම්බෙන්නේ නෑ සංසාරේ. සියලු දෙනාම සැනසේවා පුතේ. අනවල සූපත් වේවා කියලා. මානසිකාරේ මේ විශ්ය පුරවන්න මල්ලි. පුරවන්න. කාට දැනෙවි වගේ ශරීරයේ කොටස් ධාතු බවටපත් වෙනවා. මොකද මේ ශරීරයට දරන්න බෑ ගුණේ. මේ ශරීරයට දරන්න බෑ. ඔයාට හොඳ වෙන්න පුළුවන් තව කට්ටියට ඇඬෙන්න. තව කෙනෙකුට ඇඬෙන්න කඳුළු වෙන්න ඔයා හොඳ වෙන්න. මොකද අදින් පස්සේ මේ ලාමක ධාතුවට අයිති වෙන කෙනෙක් නෙමෙයි. ඔය උත්තම ධාතුවට අයිති කෙනෙක්.
උත්තම ධාතුව තමන් තුළ උපදවා ගත්ත කෙනෙක්. රහත් වෙන්න සුදුසු කෙනෙක්. මොකද මම සම්මා දිට්ඨිය ඇති කරගත්තා. ඇති කර ගන්නවා. එනයි මොහොතේ ඉඳලා යාගේ ශරීරයේ දසමින් දසමේ තප්පරේ තප්පරේ converts into relics. එනයි සඳහා සූදානම් වෙන. ඔබ කොයි වෙලාවෙ කවද මැරෙයිද දන්නේ නැහැ. හැබැයි කොයි වෙලාවෙ මැරුණත් රහතන් වහන්සේ කෙනෙක් පින්නම් පාල. යාට ෆෙයාවෙල් එකක් නැති වේවි. මල් පාවඩ නැති වේවි. සඳුන්දර නැති වේවි. ඒ චිතකේ දවන්න හැබැයි. රහතන් වහන්සේ කෙනෙක් පින්නම් පාල. ඒකයි ඔබේ අයිතිය. ඒකයි ඔබේ උරුමය. සංසාරේ අපි මෙච්චර කල් ඉපදිලාවට මල්ලි අපි මේ සැරේ ඉපදුනේ නැවත නූපදින්නමයි කියලා ඔබ හිතන්න. මොකද භාග්‍යතුන් වහන්සේ මේ ධර්මය අපිට දේශනා කරන්නේ. නැවත උපදින්න නෙවෙයි කෝසල. නිදහස් වෙන්නමයි. ඒ ඔබේ තාත්තා. ඒ ඔබේ අම්මා. ඒ ඔබේ ඇත්තම අම්මා. අපි සංසාරේ කවදාකවත් අසරණ කරන්නේ නැති. අපි රස්තියද කරන්නේ නැති. කවදාකවත් අපිට පිටුපාපු නැති. ඒ ශ්‍රේෂ්ඨ තාත්තා ඔබෙන් ඉල්ලන එක මොහොතයි. එක මොහොතයි කෝසල. ඒ එකම එක මොහොත ඔබ එදා දුන්නේ නැහැ. මම එදා දුන්නේ නැහැ. හැබැයි මං අද දුන්නා. මේ ජීවිතේ දුන්නා. එන ඔබත් දෙන්න. එක මොහොතක මේ ඇති වෙන අවබෝධයෙන් ඔබ සියලු ලෝක ඉක්මවා යා හැකි ඥාන දර්ශනයකට ඔබපත් වෙනවා. සම්මා දිට්ඨිය ඇති කර ගන්නවා මල්ලි. මොන ප්‍රාතිහාර්යද? එහෙනම් ඒකමයි ඔබේ අයිතිය. ඒකමයි ඔබේ උරුමය. ඒක බයිද වෙන්නේ. ඒ රහතන් වහන්සේලාගේ කුලකයට. මොකද මේ රහත් බව ලබා ගන්නට හේතුව මා තුළ අද ඉඳලා ඉපදුනා කියලා හිතන්න. එනම් මම නිදහස් වෙනවා. එනම් මේ ලෝකේ කිසිම විදියකට ආය ගනුදෙනුවක් මම ඉතුරු කරන්නේ නැහැ. සියලු දෙනාගේ මම සමු ගන්නවා with style. කියලා හිතන්න. වෙන මට කියන්න දෙයක්